තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවයේ ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. ඒ සීනි එනිසා කියන ඒකත් එක්ක තමයි දාන්න ප්‍රශ්නේ ආවේ. ඒක ලොකු ප්‍රශ්න කොට නැහැ. අර මෙහෙම එකක් හිතනවා ඊයර ස්වාමීන් වහන්සේලාත් එක්ක කරපු සාකච්ඡාවේ මේ දැන් සීනි මේ පැණි රහයි කියලා හොයන එක රූප වේදනා සංඥා සංකාර උපමාවත් එක්ක තමයි. එතකොට දැන් මට හිතිච්ච තමයි මට ඒක අහන්නත් හිතලා මේ දැන් අවස්ථාව අපුණේ තියෙන හිතී දැන් උපමාව දැන් අපිට සිංහලෙන් කියන මම හිතන දේ හිතන භාෂාවනේ කියන මම හිතන්නේ සිංහලෙන්. ඔව්. හිතන සිංහලෙන් ඉඳන් ඔන්න දැන් අරක මට දැන් ඒ අර කියන කාරණාව ගැළපීමකින් තේරෙනවා. සීනි ගැන කියන්නේ. ඊට පස්සේ දැන් මට ඕක ආවේ දැන් ඔන්න දැන් උපමේ ගලපනවා. උපමේ ගලපුවම රූප වේදනා සංඥා සංකාර කියන එකක් එකපාරට වෙනත් භාෂාවකට යනවා. ගලපනකොට ඊට පස්සේ ඒක තේරුණා මේ ලොකු කෘතිම බවක්. ඒ කියන්නේ දැන් අපි මෙහි ඉඳලා දැන් උපමා කියන උපමා වෙන භාෂාවකට කියලා උපමේය කියන වෙන භාෂාවකට. එතකොට උපමාව කියන එක නම් මෙහි වැරදි හරි මෙහෙන් දෙන්න බෑ හරි කියන්න හදන එක මේ ගන්නත් කියනකොට හරි ඒක තේරෙනවා කියන්නේ මේකයි කියන එක. හැබැයි දැන් එකපාරට අතෙන්ද කියපුවාම දැන් ඒක හොයන්න ඕනේ කියන එකක් තියෙනවා. හොයන්න ඕන එකක් කියලා තිබ්බට ගන්නද දැන් මගේ යෙදීම මම අඳුරගන්න එක මම දැනගන්න එක ඔක්කොම සිංහල ක්‍රමයට. එතකොට මට ඒක නිකන් මට හිතුණා මේ දැන් අපි හිතමුකෝ ගන්න මොකක් හරි දෘෂ්ටිය ප්‍රහාණය වෙන්න ධර්මයක් කියනවනම් ඒ දෘෂ්ටිය කියන කාරණාව ප්‍රහාණය වෙන්න අපි හිතමුකෝ සිංහල කෙනෙක් සිංහල ක්‍රමයකට කිව්වොත් මේ ඒක ඇති වෙයි කියලා හිතනවා. ඔව්. හැබැයි අර විදිහට වුණොත් එහෙම කියන්නේ වචනෙට රිංග ගන්න එකක් කියන එක ඕලාරිකවම තේරෙනවා අර විදිහට. එතකොට ඒක කොහොමද දැන් ඒක දැන් අපි උපමේයත් එක බලද්දි දැන් අර විදිහට කියනකොට ඒක නම් අර ඊට සිවි සිංහලෙන් මේ පහට මේ ඒ නිර්වචන ඔක්කොම ටික යන්නට ඕනේ. දැන් එහෙම ගත්තම හොයන්න ගොඩක් ගැහැතියි. අන්න ඒ අර නැමියාවත් එක්ක තමයි ජීවීම ඊළඟට යොමු වෙන්නේ. දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ කියනකොට ඒක යෙදීම එක්ක නෙමෙයි මම ඒක පැහැදිලි කරලා මොකද යෙදීම එක්ක කතා කරන්නේ සක්කාය කියන. එතකොට සීනි පැන්රහයි කියන එක හොයනවා කියන කෘත්‍යය. සීනිනි පරිණහ. එතකොට හොයන්නේ එහෙනම් සීනි පැනිරහයි කියන එකමයි හොයන්නේ. අන්නේ සීනි පැනිරහයි කියන එක අපි බාහිර පැත්තෙන් තමයි හොයන්නේ. බාහිර පැත්තෙන් කියන්නේ මේ ඉදිච්ච කාරණා අපි කරුණක් හැටියට හොයන්නේ. දැන් සීනි පැනිරහ අපට අත්විඳින්න බෑනේ කවදාද? ඒ කියන්නේ අපි කන්න නැතුව කිසි කෙනෙකුට ලෝකේ සීනි පැනිරහ අත්විඳින්න බෑනේ. ඒක සීනි පැනිරහ අත්විඳින්න බැරි කාරණාව හොයන්න කියන්නේ දැන් ඒ කාරණා අපි ඇත්තක් නෙවුනනේ. අන්න ඒ වගේ තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ වෙන්නේ. අත්විඳිනව නෙමෙයි. අත්විඳීමේ කෘත්‍ය කතා කරන්නේ සක්කාය එක. පංච උපාදාන ස්කන්ධ එක. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ නෙමෙයි. ඒක මම අර පැහැදිලි කරලා කියන්නේ 11 ආකාරයයි ආස්ව සහිත උපාදානයේ. ඒතකොට එතන සක්කාය හොයන්න ගියාම ඒ ඔක්කොම හොයන්න වෙනවා.
එතකොට ඒක හොයන්න බැහැනේ ඉස්සෙල්ලා. සක්කාය කියන කාරණාව හොයන්න බැහැ. මොකද ඒක අපේ කෘත්‍යයකට යෙදෙන්නේ නැහැ. සක්කාය කියන එක අපි නම් කර ගැනීමක් විතරයිනේ කොහොමද? සුඛියත්වේ. සුඛියත්වේ කියන කාරණා හොයන්න බැහැ. එතකොට එහෙනම් සුඛියත්ව හොයන්න බැරි නම් අපට එඩිට් එකක් තියෙනවා සීනි පැණි රහක්. එතකොට ඒක හොඳට හිතන්න සීනි පැණි රහයි. අපි විදිනතු සීනි පැණි රහ අපට හම්බෙන්නේ නැහැ. දැන් අපි විදින එකක් නෙමෙයි හොයන්න යන්නේ. සීනි පැණි රහයි කියන්නේ. අපි විදින එක නෙමෙයි. දැන් අපි දන්නවා සීනි පොතේ සීනි පැණි රහයි කියන්නේ. එතකොට ඒක අපි විදින්නේ නැහැ. ඒක විදින්නේ නැහැ. ඒ විදින්නේ නැති කාරණාව හොයන්නා වගේ තමයි රූපය කියනකොට රුප්පණය. විදීම, හඳුනා ගැනීම, දැන ගැනීම, සකස් වීම කියන කාරණා හොයන්නේ. මොකද මේ පහ කතා කරන්නේ සම්පූර්ණ මේව ගැන හොයපු අයනේ. විමුක්තිකාමී සමාජය කියන්නේ. දැන් අපර ඔය පහ අලුතෙන් නෙමෙයි. බුදුරණවහන්සේ පෙන්නන්නේ අලුත් එකක් නෙමෙයි. සමාජයේ ඔය පහ නිර්වචනයක් තියෙනවා. ඔය පහ. රූපයන් සංකාර විඤ්ඤාණ. එතකොට එහෙනම් රුප්පණී විදීම හඳුනා ගැනීම, සකස් වීම, දැන ගැනීම කියන මෙන්න මේ කරුණු පහ හොයනකොට හරියට සීනි පැණි රහ හොයන්න යන මොනවා වගේ කිසිදු විදිහකින් අත්දැකීමක් එක්ක ලැබෙන එකක් නෙමෙයි. සීනි පැණි රහ කියන කවදාවත් අත්දැකීම ලබන්න බෑ. කන්න නැතුව සීනි පැණි රහයි කියන එක කවදාවත් හම්බෙන්නේ නැහැ. ඒක හැබැයි ඇත්ත. අන්නේ වගේ තමයි රූපණ විදිහම හඳුනාගෙන සකස් වීම කියන මේ කරුණු පහ හොයන්න යනවා. අපි දැන් එතකොට දැන් ඒ කියලා දෙන එකක් තමයි ජීවිතය කියලා කියන්නේ මේක. ජීවිතය කියලා කියන්නේ මේක. එහෙනම් අපි දැන් මේක හොයන්නට ඕනේ. මේක කියන්නේ මේකත් එක්ක වැරදි දෘෂ්ටියක් තියෙන්නේ. ඒ කියන්නේ සීනි පැණි රහයි කියලා අපට එදිච්ච එකක් එක්ක සීනි එක පැණ්ඩාගතිය සීනි එක හැබැයි පැණ්ඩාගතිය සීනි එක තියෙනවා කියන්නේ වැරදි එකම. නමුත් ඒක බොරුවකුත් නෙමෙයි. සීනි එක අපේ යෙදීමක් තියෙන්නේ. සීනි එක අපේ යෙදීම තමයි පැණ්ඩාගතිය කියන්නේ. සීනි එක අපේ යෙදීම තමයි පැණ්ඩාගතිය කියන කාරණාව. එතකොට මේ සීනි එක අපේ යෙදීම පැණ්ඩාගතිය කියන කාරණාව අර මම අර කිව්වේ මේ සීනි කපේදී පැණ්ඩායි කියන එක අපිට තියෙනකොට සීනි පැණි රහ කියන්නේ සීනි වලට සීනි කියන කාරණාවට අපට ලං කරගත්ත එකක් නේ තියෙන්නේ. දැන් අපි ඉන්නේ සීනි ලං කරගෙන. සීනි වලට වෙනමත් එක්ක කතා කරන්න බෑ. සීනි අපි ලං කරගෙන ඉන්නේ. එතකොට මෙන්න මේක ගැන හොයන්න යනකොට එහෙනම් අපි සීනි ලං කරගත්තා කියලා දැනගත්තා නම් මේ සීනි කියලා මම පැහැදිලි කරේ රූපේ සංකාර විඥාන කියන පහන. සීනි කියලා පැහැදිලි කරේ. එහෙනම් දැන් හොයන්න ඕන රුප්පණය කියන එක. මොකද්ද? මේ රුප්පණය කියන එක මොකද්ද කියන එක හොයන එක හරියට අර උපමාව එක්කම බලන්නට ඕන. ඒ කියන්නේ දැන් අපි පංචපාස්කන්ධය ගැන හොයන අපි රූපේ සංකාර විඥාන ගැන හොයනකොට අපි මොකද්ද බලන්නේ? අපි අත්දැකීමන්නේ. අපි විඳින එකන්නේ. අපි හඳුනගන්න එකන්නේ. ඒක කවදා කතා කරන්න බෑ. ඒ සක්කායට රූප සංඥා සංකාර විඥාන කියන පාඩ නෙමෙයි. ඒ සක්කායට. සක්කාය කතා කරනකොට ඒ මේ එක මේ කල්පනා කරන එකක් නෙමෙයි. ඒක හරියට සීනි පැණි රහයි කියලා භුක්ති විඳීම එදෙනකොට සීනි ගැන හොයන්න යනකොට ආයෙ පැණි රහ භුක්ති විඳීම කියන අපේ යෙදීමක් ගැන හොයන්න නැතුව හොයන්නට. ඒක හොයනකොට රුප්පණේ. ඒකට බුදුන්වහන්සේ හැබැයි හොයනකොට අනිත් පැත්ත තමයි අනිත් කාරණාව. සීනි පැණි රහයි කියලා කොච්චර හෙව්වත් පැණ්ඩා හම්බෙනවද? පැණි රහ හම්බෙන්නේ නැහැ. එහෙම හම්බෙන්නේ නැහැ. අර දැන් මම අර කියේ නම් කරගෙන කියලා. ඒ විදිහට මම කියන්නේ. එහෙම නැතුව සීනි පැණ්ඩා කියනවනේ. එහෙම නැතුව දැන් ඒක මම බැලුවානේ සීනි පැණ්ඩා කියන එක එන්නේ එතනින්නේ. එහෙම නැතුව සීනි වල නෙදී පැණ්ඩා. ඔව්. දැන් ඒ සීනි වල පැණ්ඩා ගන්න. ඒක ඉතින් නැතුව හොයන්න බෑ. එහෙනම් ඒ කියන්නේ විදිහ නැතුව හොයන්න බෑ කියන කාරණාව නෙමෙයි කියන්න ඕනේ. ඒ විදිහ නැතුව හොයන්න බෑ කියන කාරණාව කිව්වට පස්සේ අපට තියෙනවා මේ දැන් අපි සීනි පැණ්ඩා එක්කනේ අපි හිටියේ. වෙන එක හිටියද අපි? සීනි පැණ්ඩා එක්කනේ හිටියේ.
ඒක කවුද විඳින්නට උනේ? විඳලා හොයන්නේ කවුද? තමකෝ. තමකෝ ඉතින් හොයන්නේ. තමයි ඉක්මනවා එතන කියන්නේ. තමා ඉක්මනවා කියන එක තමයි. ඒ කියන්නේ හිතලා බලනකොට ඉක්මනවා කියන්නේ ඒක බොරුවක්නේ. දැන් බුදුරණවහන්සේ අහන ප්‍රශ්නේ බලන පණිත දුක් අනාත්මික සුදුසුදු කියලානේ අහන්නේ. සුදුසුද. ඒක හරියට මේක හරියට සුදුසු නැහැ කියන එක තමයි සුදුසු නැහැ. සුදුසු දෙයක් නේ ඒක. නැහැ කියන එක නෙමෙයි. නැහැ කිව්වොත් එතනම වැරදි ඒක. මේ වැරදි කියන්නේ ඉතින් නැහැ කියන්න බෑ මේ ඉන්නේ. මේ සුදුසු නැහැ කියන එක හරි. ඒ සුදුසු නැති දෙකෙන් ආ හොයන්න බෑනේ අපිට සීනි බඳා කියලා. නේ? සුදුසු නැති දෙකේ සුදුසු නැති කන්නේ. ඒ සීනි බඳා කියලා හොයන්නේ කොහොමද? දැන් අපි හොයන්නේ තියෙන්නේ දැන් මේ සීනි පෙනදානේ හොයන්න කියන්නේ ඇහෙන දෙයකනේ. සීනි පෙනදානේ. මගේවත් කාගේවත් එහෙම මොකක්වත් කතන්දරයක් නැහැ. සීනි පෙනදා කියන එක තමයි අපිට ඇහෙන්නේ. සීනි පෙනදා හොයන්න කියන එක කියන්නේ වචනේ. එතකොට දැන් සීනි පෙනදා කියන එක හොයනවා. මේ හොයනකොට හරියට බැලුවොත් ගන්නද මේ පෙනදා කියන එකක් මේ දැන් සීනි කන ගමන් ඕන කියන්න පුළුවන්. ඔව්. පෙනදා කියන්නේ. ඔව්. දැන් කන ගමන් පෙනදා කියන්න පුළුවන්. එහෙම නැතුව මට පෙනදා කියන එක කියන්න බෑ. ඒක කියන්නේ විතර. ඒක ගන්නද සීනි කියන එක බෑ ඒකක්ද? ඒකත් බෑ කියන්නේ. සීනි උනත් එහෙනම් සීනි කනවත් එක්ක කරනවා සීනි පෙන්නයි දෙකම තියෙන එකත් එක්ක. හැබැයි නෑනේ අනිකත් එක්ක. නෑ නෙමෙයි. එතකොට සීනි පැණි රහයි කියන එක නෑත් නෙමෙයි. පැණි රහ මේ නෑ කියන එක නෙමෙයි කතා කරන්නේ. පැණි රහ කියන එක විතරක් හම්බෙන්නේ නෑ කියලා නෙමෙයි. සීනි කියන එක හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ. දෙකම හම්බෙන්නේ නැහැ. දෙකම හම්බෙලා තුනට සීනි පැණි රහ කියන එක වැරදි එකක් නෙමෙයි. දැන් සෝනන්සේ ඉතල දැන් මම ඒක කල්පනා කරද්දී අත හිතන්නේ දැසීනි කනවා ඒ කනකොට ඒක පැණි ගහ දැනෙනවා. දැන් එතකොට කියන්න පුළුවන් ඒ මත්තේ තමයි කියන්නේ තමා තමයි කියන්නේ මේ පැණි ගහයි කියන්නේ. හැබැයි අපිට හෙනදී එතකොට අපි හිතුව සීනි පැණි කියලා අපි කියන සීනි තමයි පැණි ගහ. එතන අනිත් පැණි ගහ ඉන්න බෑද? ඔව් නැත්නම් කියන්නේ තමා පැණි ගහ වෙන්න ඕනේ. එතකොට සීනි තමයි පැණි ගහ කියන එක තමයි ඇත්ත. ඒක ඇත්ත නම් මෙතන තමා ඉදෙන්නේ. ඉදෙන්නේ. එතකොට එන්නේ තමා ඉදෙන්නේ නැහැ කියන්නේ තමා ඉක්මනවා. අර සීනි පැණිලා සීනි කියන ඒකත් ඉක්මනවා. සීනි කියන එකත් පැන්දා කියන එක දෙකම ඉක්මනවා. ඉතින් එච්චර තමයි කියන්නේ. ඔව් එච්චර ඉක්මනවනේ. ඒක බුදුරණාහිතරම ඉක්මීමනේ. මොකුත් නැති වුණේ. මොකුත් නැති වුණේ නැහැ. මොකුත් තියෙන්නේ නැහැ. කතාව නැහැ. දැන් ওই විදිහට මුළු ජීවිතේම බැලුවොත් එහෙම. ඉතින් දැන් ඔන්න අන්න ඒක මම හරි තත්ත්වයේ එහෙම හිතනවා. දැන් මට අමාරුම දේ තමයි අන්නේ ජීවිතේ සිද්ධිත් එක්ක මේක බලන්න කියන්නේ. දැන් හවස මම ඇවිල්ලා වාඩිලා ඔක කල්පනා කරා. මේ කල්පනා කරද්දී දැන් මට එකපාර සිහියට ආපු දේ මම කියන්න. දැන් මේක නම් හරි දුකක් කියන එක හිතුණා. මොකද්ද දුක? මම දැන් උදේ ස්වාමීන් වහන්සේගේ කුටියට ගියා.
ඒ ගිහිල්ලා ගිහලා ඇතුළටත් ගොඩ වුණාට පස්සේ මම බලනකොට මට දැනුණා මේ කකුලේ අමුත්තක් තියෙනවා හොඳට බැලුවා දැන් මගේ පෙනීමක් තියෙනවා මේ පොඩි අල්ලලා බලනකොට මේක ඉන්නවා අතේ ඉන්නවා ඊට පස්සේ එහෙම එළියට ගිහිල්ලා ඒක ගලවලා එළියට විසිරලා ඇවිල්ලා ඉතින් උඹට එක් කරලා ඉන්නේ වගේ ගත්තා. ඒ කරලා ඕක මෙතන ඒක ඉතින් ඒක මට හිතුණා මේක මොන කරදරයක්ද කියන එක තමයි හිතට ආවේ. ඊළඟට දැන් ඔය එක එතනින් ඉවරයි. ඊළඟට ආපහු කුටියට ආවා. දාන්න ටිකක්. කුටියට ආවා ඉන්ටාගා සිටි එක ඒ කුටියට ඇවිල්ලා බලනකොට ආයෙත් ඉතිරිලා. එතකොට ඒකත් අර වගේ ගලවලා ඒක විසිකරා. ඒක විසිකරන්නේ ඒක උනේ දැන් ගලවලා මිදුලට දාන්න බෑනේ. එතකොට ආයෙතරක් නෙවෙයි කියලා ඌ අරගෙන අර පැත්තට ගියා. හොඳට බලාගෙන ඉතින් තනකොළ නෑ. ඉවරලා ඒක දැනට විසිකරුවට යන්නේ අර කොටේකට මෙහෙම තියලා මෙහෙම කරලා ඕම් ඊළඟට මෙහාට දාන්නේ ගත්තා. ඒ ඔක්කොම එතන යවනවා. ඊළඟට ආයේ හවස ආයෙ ගියා. හවස දෙක. ඒ ගියාම ඒ ගිහිල්ලා ඇතුළට එනකොටම මුත්තක් දැම්මා. ආයෙත් බලනකොට ආයෙත් එක කෙලි. ඊළඟට ආයෙත් එළියට ගිහිල්ලා ඒක ගලවලා ඉස්සෙල්ලා. ඊළඟට ඒ දේශනේ ඉවරෙලා ආයෙ කුටියට ආවා. කුටියට මේ ඇවිල්ලා ආයෙත් බැලුවා බලනකොට පේන්නේ නැහැ. ඊපස්සේ මම ඒකයි ගම්ම හිතුණා මේ යටිපතුල් මෙහෙම බැලුවා. බලනකොට යටිපතුලේ ඉන්නවා ඒක. ඊට පස්සේ ඒක ගලවලා ඒක විලිදා. දැන් ඕක තමයි මම අර දැන් එතකොට මට ඉන්නවා මේක මොකද්ද මේ මෙච්චර වැඩි මේ නෑ. ඊට පස්සේ දැන් මම වාඩි වෙලා දැන් මට ඔය ඕක තමයි මතක් වුනේ. ඊට පස්සේ කල්පනා කරනවා. ඒ කල්පනා කරපුවම ඔය දැන් මම කියපු ටික හිතට ආවා. එතකොට ඊට පස්සේ මම දැන් මේක වුණාට ඒක මට ඒක ඉතින් මොකවත් නෑ අවසානට මොකුත් නෑ. එතකොට මේක තමයි ජීවිතේ. ඊට පස්සේ දැන් මම වෙන අර සිද්ධියනේ දැන් මුල කල්පනා කරනකොට ඔය සිද්ධි හතර අවස්ථාවක මොනවද මේක හරි දුකක් නේ කියලා මේ දැන් මම එතකොට අරක හිතපු ඉන්නවා ටක් කරලා දුන්නා දැන් මේක කොහොමද ඇප්ලයි කරන්නේ කියලා අර සිද්ධාන්තය. ඉතින් ඒක දැන් දුකයි කියලා හිතච්ච එක ඒක හිතට ආපු අරමුණ කියලා මම හිතපු හැටි. හරියට වැරදිද මම දන්නේ නැහැ. මේ හිතට ආපු අරමුණ. ඒකට මේ එච්චර දුර යන්න ඕනේ නැහැ. එහෙම යනකොට අපි අර ධර්මයේ කැරියලා. ධර්මයේ කැරියන්නේ. එතනදී කොහොමද කූඩල්ලා වදයක්. කූඩල්ලා වදයක් පීඩාවක් කියලා ඉන්නවා. ඒකනේ කූඩල්ලා වදයක් පීඩාවක්. දැන් අපි හොයලා දැන් කවුද වදේ? කවුද පීඩාව? කූඩල්ලානේ. ඔව් කූඩල්ලා හින්දා නෑ. ඔව් ඒකෙම හිතන්නේ වා. ඔය වැඩිපුර හිතනවා. ඔය අනවශ්‍ය දේවල් හිතනවා. එච්චර හිතන්න ඕනේ නෑ. කූඩල්ලා එක්ක වදයක්. කූඩල්ලා එක්ක වදේ දැන් අපි දැන් හිතනකොට දැන් යෙදෙන එකයි හිතන එකයි දෙකන්නේ. දැන් කූඩල්ලා වදයක් කියලා යෙදෙන එකේ පස්සේ හිතනවා මහා වදයක්නේ පීඩාවනේ කියලා. ඒ හිතන එක. ඒක දැන් යෙදෙන කාරණාවෙන් ගතපස්සේ කූඩල්ලා පීඩාවක් දුක. එච්චර. මනසට ආවරමුණා මට කූඩල්ලා පීඩේ ඒව හිතන්නේ. ඒ හිතන්නේ නැහැ අපි ධර්මයේ කරුණ වරන්නේ. කිව්ව ගන්න බෑ. ඒ කිසි දෙයක් නැතුව යෙදෙන එක විතරයි. කූඩල්ලා වදයක්නේ. කූඩල්ලා දුක. කූඩල්ලා පීඩාව. දැන් ඔකනේ යෙදීමින්. ඔය යෙදීමින් කූඩල්ලා වදයක්, කූඩල්ලා පීඩාව, කූඩල්ලා දුක. මොකද්ද පීඩාවදී දුක? දැන් අපි හිතමුකෝ දැන් මම ඒක තව ටිකක් තේරුම් ගන්න ඕන නම්
දැන් අපි කුඩල්ලේ නැතුව ඉන්නවා. නැත්නම් අපි හිතමුකෝ ඒක කුඩලක් හම්බෙන්නේ නැහැ කියලා. දැන් වදේ පීඩාව කියන යෙදීම තියෙනවද? නෑ. ඒතර වදේ පීඩාව කියන යෙදීමක් කියන්නේ කුඩල්ලානේ. නැත්නම් කුඩල නැතුව ඉද්දිත් වදේ පීඩාවක් යෙදෙන්න ඕනේ නේ? ඒක තියෙන එකක් නම් ඒක තියෙන්න ඕනේ. එහෙනම් සාධාරණයි වදයක් පීඩාව කියන කුඩල්ලා. ඒකවල දැන් අපි කුඩල්ලා කියන කාරණාව එක යෙදුණා වදයක් පීඩාවක් කියලා. දැන් බලනවා මේ කුඩලනේ වදේ පීඩාව. වෙන එකද? නෑනේ. ඉතින් කුඩල වදේ පීඩාව කියන්නේ මොකක්ද කියලා බලන්න. කුඩලනේ වදේ පීඩාව. එතකොට කුඩල වදේ පීඩාව කියලා බලනකොට මේ කොහොමද? කොතම? කුඩලන වදේ පීඩාව. ඒක කොතම? එතකොට තමා කියන එක ඒ වදේ පීඩාව එක නේදුනේ නේ? වෙන එකකට නේදුනේ? ඒක තමයි. ඉතින් කුඩලන වදේ පීඩාව කොතම? තමා කියන කාරණාව සුළුදුනා මොකද කුඩල වදේ කියන්නේ? ඈ? තමා කියන එක සුළුදුනා මොකද කුඩල වදේ කියන්නේ? නේ? අනවශ්‍ය දේ ඉතින් කියන්න අපි එතන විතරයි හිතන්න ඕනේ නැත්තේ. අනවශ්‍ය දේවල් හිතන්න හොඳ නැහැ. මොකද අපි ධර්ම කාරණා ගන්න යනවා. ඒක පුජ ගන්න ඕනේ. ඒක විතරයි හිතන්න ඕනේ නැත්තේ. ඉතින් මොහොම ජීවිතේ ඔක්කොම හිතනකොට මේ බලන්නකො හිතලා හැම එකක් එක්කම නිකම්ම අරවට ඉස්සර බහලා යනවා. ඒක දිගට හිතන්න ඕනේ හැම එකක් එක්කම. එහෙම හිතනකොට නේ ඔක ඊළඟට ඔන්න කතා කරන්න පුළුවන් මේ කුඩල්ල වදේ පීඩාව කියන කාරණාව. කුඩල්ල වදේ පීඩාව කියන එක රුප්පල විදීම හඳුනා ගැනීම සකස් වීම දැන ගැනීම. ඔය කරුණු ටිකට තමයි කොටු වෙන්නේ. වෙන එක නෙමෙයි. මේ කුඩල්ල වදේ පීඩාව කියන කාරණාව නම් තමයි ඉදීම. කුඩල්ල නම් වදේ පීඩාව තමයි ඉදීම හදා ගන්න බෑ. ඒක නම් ඉතින් සාධාරණද රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහයි දෙන එක. සාධාරණයි. ඒක ඒ පහක් වෙදී ඒ පහක දැන් ඔය පහ හොයන්න යනවා. රුප්පණ දැනුණානේ. දැන් ඒ කියන්නේ රුප්පණේ කියන්නේ දැනන ගතිය දවංග එකට දැනීම දැන ගැනීම නෙවෙයි දැනන ගතිය. මොකද මම අර අනුරාධපුර ලෙසහනකට කිව්වා මට මතක නෑ ලෙසහන කරන්න කියලා. මිදිකටක් කරලා ලස්සන විග්‍රහයක් කරා. එතකොට අන්න දැනෙන එකක් තියෙනවා. විඳිනවා. හඳුනනවා. සකස් වෙනවා. සකස් වෙනවා කියන්නේ ඒ එක යෙදෙනවා කියන එකෙන් සකස් වෙනවා කියන්නේ. ඒකෙන් සකස් වෙනවා කියන්නේ ඒ එකම යෙදෙනවා කියන එක. දැනගන්නවා. මොහොම එකක් නෙමෙයි. කුඩල්ල වදේ කියන්නේ කොහොම එකක් නෙමෙයි. ඒකන්නේ. ඒක ඔය කාරණාව හැබැයි දැන් ඒ අතන දැනিলা තමයි කොහොමද හොයන්නේ. ඒ කරුණ ටික හොයන්නේ ඉතින් අපිට දැන් ওই කරුණ ටික කියන්නේ බුදුරණවහන්සේ. ওই කරුණ ටික හොයන ටික කියන්නේ බුදුරණවහන්සේ. රූප වේදනා සංකාර විඥාන කියන පහ. ඔය පහ හොයන් යනකොට රූපපති කියනවා රූපේ. වේදේති කියනවා වේදනාව. සංජානති කියනවා හඳුනා ගැනීම සංඥාවට. සංකතං අபிසංකරොත් කියනවා සංකාරයට. විඥානාති කියනවා විඥාණයට. ඒක හොයන් යනකොට පේන පින්දුපම රූපං වේදනා බුබ්බුලූපම මාර්ජ කුපමාන. හැබැයි රූපයක් කියන වෙනම કોઈ දිය බුබුලක් වෙනම કોઈ එහෙම නෙමෙයි. අපි ඔය පටලව ගන්නවා ඒක වැඩේදී. උපමාවන්නේ පෙන්නන්නේ. දැන් මම මේ ළඟදී පැහැදිලි කරානේ. දැන් අපි පෙනගුලිය දැක්කට පස්සේ අම්මෝ මේකේ හරියක් නෑ පොඩ්ඩක් බලන්න ඕනේ කියලා. බලනවද? පොඩි උ බාල මෝඩ අඥාන කට්ටිය බලනවනේ. අනික කට්ටිය බලනවද? නෑ. මොනක් කාරණා බලන්නේ. අපි මොකද කරන්නේ? අපි මේ රූපය කියන කරලා පෙනගුලියක් වගේ බලන්නේ. කොහෙ බලන්නේ? පෙනගුලියක් අහක බලන්නේ ගණන් මැදින්. අපි හොයනවා කියලා. එතකොට උපමාවක් පෙන්නන්නේ. හොයන්නේ නෙමෙයි. පෙනගුලියේ හර නැති බවසේ රූපණය කියන කාරණාවට ඔන්න ඔය කාරණාව පෙන්නනවා.
ජීවුවත් එහෙමයි. මිරිගුවත් එහෙමයි. කිසිම ළමකුවත් එහෙමයි. මායාවක්. ඉතින් ඕක දැන් අර මේකේ විශේෂම දේ තමයි වෙනතන නැතුව නැමීම කියන එක. දැන් මේක හොයනකොට හම්බෙන්නේ නැහැ නේ මොනවද? දැන් වෙනතන කොහේ හරි මාන්‍යනයක් හරි කොහේ හරි තියෙනවා නම් මේකට යන්නේ නැහැ. අන්න ඒකයි විශේෂය. ඒකයි මේ නැමීම කියන එක අසාමාන්‍ය කියන්නේ. මොනම හරි දෙයකට වෙන මාන්‍යනයක් තියෙනවා නම් මේ හේවිය පිරිසිදු නැහැ. ඒකයි මම අර කිව්වේ මේක හොයන්න කලින් ජීවිතයේ යෙදෙන හැම එකම මෙන්න මේ කාරණාව බලන්න ඕනේ. මේක හොයන්න කලින් මේ රූප දහන සංකාර විඥාන කියන පහත් එක්ක හොයන්න කලින් ජීවිතයේ යෙදෙන එකක් එක්ක හැම එකක් එක්ක. මම අපිට දැන් ඔන්න ඇහෙන එක ගැන. කකුල් රිදෙනවා නම් රිදෙන එක ගැන. ඊළඟට දැන් මම තව වඩා කිව්කෝ මම. හරි දැන් මට මේ කේමදස්ස මට කියනවා කේමදස්ස කොහොමද? කොකේමදස්ස? කියලා දෙන්න පුළුවන්. බෑ. ඉතින් කේමදස්ස කියන එක කොහොමද ඉතින් ඔය මොකක්ද මම කල්පනා කළා. දැන් කවුද මම කියන්නේ? එතකොට මම කල්පනා කරුවා මේ මම කේමදස්සීද කියලා. කේමදස්සී නෙමෙයි ඉතින් මම කේමදස්සී නෙමෙයි. ඒතකොට මට ඉස්සර කිව්වේ ප්‍රේමරත්න කිව්වා. ලේකන්ගේ කිව්වා. ඒ විදිහට කතා කරලා සමහර නෑදෑකම කියන කතා කරනවා. මට පොඩි කාලේ අවුරුදු 20ක් විතර යනකල් ගමේ මිනිස්සු ඔක්කොම කිව්වේ ටිකිරි බණ්ඩා. ඉතින් ඒකකොට මම එකින් එක ලාභලා ගිහුවා දැන් මම ටිකිරි බණ්ඩා. ප්‍රේමරත්න ලේකන්ගේ කේමදස්සී බලපුවම මේ මොකවත් හරයක් නැහැ. ඒ එහෙම නෙමෙයි. ඒ කියන්නේ එහෙම නෙමෙයි කියන්නත් බෑ. ඒක විහාරයක් විතර. අර සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අත්‍යවද මුදුත් උපමාවක් දෙන්නේ. නහරවැල් මොනවද මේ කටුමැටි ගේක වදිච්චි බැඳලා එකතු කරලා හදන ගියක් වගේ කියනවා. විහාරයක් නේ. විහාර. ඔව්. ඒකවල දැන් අපි දැන් ඔය ඉන්නේ කේමදස්සන මේ ඉන්නේ අනුදස්සන. ඉතින් මේ ගතිය කියන්නේ මෙතන අපට නෑ නෙමෙයි. නෑ නෙමෙයි. දැන් අපි මේකේ දැන් අපි මම කියන්නේ සාමාන්‍ය සරල පරීක්ෂණයක් කරොත් එහෙම අනුදස්සී කියන්නේ මොකද්ද? සරල පරීක්ෂණයක් කරලා හම්බෙන්නේ. ඊළඟට මේ අපි දැන් ඊළඟ ජීවිතය යනවානේ. දැන් අපිට අර තියෙනවානේ විඥානයක් යනවා. දැන් මොකක්ද යන්නේ? විඥානය. දැන් අපිට තියෙන මොකක්ද යන්නේ ඊළඟ ජීවිතේ? දැන් ඊළඟ ජීවිතේ මම ඉන්නේ. විඥානයක් යනවා නැත්නම් හිත යනවානේ. දැන් මොකද්ද වෙන්නේ? ඒක දැන් මෙතන මම ඔබට කොටික ප්‍රශ්න නැද්ද? අපි මේ නිකන් මේ ඔහේ එක දේවල් පිළිගන්න හිටියට හිතන්න තියෙන කරුණු ගොඩක් තියෙන අපි අර මේ හිතන්න නැතුව නිකන් අර අන්ධකමන්නේ නේද? තනිකර අන්ධකම. අපි මේ ගැන අපි හොඳට හිතුවනම් ජීවිතය ගැන අපිට හිතන්න જાති ගොඩාක් තියෙනවා. ඔහොම හිතන කෙනෙකුටයි අන්න අර බුදුරණවහන්සේගේ ධර්මයේ. ඒ කියන්නේ අපිම හිතන කෙනෙක් අසාමාන්‍ය හිතිලා. ඒ කියන්නේ යාට ජීවිතේ කාර්යවත් අහන්න දුන්න නිස්සාරයි. රජතුමා රජකම අතහරින්න ජීවිතේ නිස්සාරයි කියන්නේ. බුදුරුන්ගේ බණ අහන්නේ නැහැ. කාගව බණ අහන්නේ? අර හිතීමේ ගතිය. ජීවිතේ එදින එකක්වත් සාරවත් නැහැ නිසා. ඒ කියන්නේ ඒක තනිකර බොරු. ඉතින් ඔබෙන් ඉන්ද්‍රණයක් වාගෙන කෙනෙකුට අන්න බුදුරණවහන්සේ ධර්ම ලස්සනට ගැලපෙලා. ඒක නිසා අපි හැම වෙලෙම ජීවිතය ඔන්නෝක. ඒ කියන්නේ මම අර විමුක්තිගාමීත්‍ය සත්‍ය මේ විචක්ෂණශීලී කිංකුසල කමේදී කියන එක අපි නිතර ජීවිතේ හිතන්න. ඒ කියන්නේ අපට ඇතුළෙන්ම දැනෙන්නට ඕනේ කිසිදු läග ගැනීමක සාරයක් නැහැ කියලා. අන්න විමුක්තිගාමී චින්තනය. කිසිදු läග ගැනීමක සාරයක් නැහැ. අපි හිතන, අපි කතා කරන, අපි ඉන්න, අපි ජීවත් වෙන කිසිම දෙයක සාරයක් නැහැ. එතකොට මම අර මේ සීනි පැන්දහය කියන මේ උදාහරණයත් එක්ක අපට ඔක හිතන්න ඕන තරම් ඉඩ තියෙනවා. හැම එකම හිතන්න. දැන් අපි කනකොට හිතන්න ඕන. දැන් ඔන්න මේ ව්‍යංජනේ රහයි. ඔන්න ලුණු රහයි. අර ව්‍යංජනේ රහයි. ඉතින් ඔතන ඉඳලා අපට කොච්චර හිතන්නද? මේ ව්‍යංජනේ රහයි. මේ කිරි එක රහයි. මේ පාන් කැල්ල රහයි. මේ බත් එක රහයි. එතනම කොච්චර හිතන්නද තියෙනවා. මගේ දිවුර හොඳයි. ඊළඟට අපි හිතන හැම එකම ගත්තාම
අපිට ඔක්කොම ගත්තාම අපි කරන්නේ තනිකර මේ තමා කියලා බොරුවක් දාගෙන ඉන්නවා කියලා. ඒ කියන්නේ මේ නිස්සාරත්වය මොකක්ද මේ තියෙන්නේ? ඔන්න ඔය සමාජීය බවක් නැතිව බුදුරණවහන්සේගේ ධර්මයේ ඒ බුදුරණවහන්සේ කරන්නේත් ඒක ඉස්මතු කරලා ගන්න එක. හොඳටම ඉස්මතු කරලා ගන්න එක. එහෙම ඉන්න කෙනෙකුට තමයි මේක උපරිමම පුළුවන්. දැන් අපි බුදුරණවහන්සේ ධර්ම අනුගත වෙනවා නම් ඒ ඉස්මතු කර ගැනීම හරි ඊදීම හරි දෙකෙන් එහාට අනිවාර්යෙන් තියෙනවා. අනුපිළිවෙල කතාවෙන් කරන්නේ ඔබයි. දාන කතා, නීල කතා, කාමානංග. දැන් නිකම්ම ආනිසංස කියවනකොට නිකම්ම ආනිසංස හරි දැන් අපි හිතමු දාන කතාව හරි. දැන් අපි වෙන සුගතිය යනවා දානේ වටිනාකම සීලෙත් හරි. හරි කාමයෙන්. දැන් නිකම්ම ආනිසංස දැන් ඉඳන එකක් කොහොමද කතා කරන්නේ? දැන් ඉඳන් නිකම්ම ආනිසංස ඉරිච්චනේ දැන් ඉඳන් කතා කරන්න බෑ. අපි ඉන්නේ නෙක්කම නේ ලැග්ගෙන නෙවෙයි නෙක්කම ආනිසංසය. දැන් අඩුම ධර්මයේ අපට නෙක්කම ආනිසංසයක් කියන කාරණාව මේ කියන්නේ දැන් සාධාරණයි වුණ ගිහි ජීවිතය ගන්න පැවිදි එක අවස්ථාවක්. නේ? එච්චරයි. එයා නයිස්කම්මේ දැන් අපිට මොන සාමාන්‍ය රාගයක් තරහකාම අයින් වුණා. දැන් ඒකෙත් අපට නෙක්කම්මේට වඩා පීඩාවෙන් අයින් වෙන්න කන්නේ. නෙක්කම්මේ ආනිසංස නෙක්කම්මේ හැබැයි ආනිසංසය දකින්න දැන් අර ගිහි ජීවිතය අතහැරලා පැවිදි වෙනකොට පැවිදි ලැබීම නෙමෙයි නෙක්ඛම්මානිසංස කියන්නේ. අප පැවිදි ලැබීමට නෙමෙයි නෙක්ඛම්මානිසංස. මේක ලැබෙන්නේ. ලැබෙන්නේ. නෙක්ඛම්මානිසංස කියන්නේ අරකින් ඉක්මවීම. ලැබීමට නෙමෙයි. ලැබ ගන්නවා නම් ඒක නෙක්ඛම්මානිසංස කියන්නේ බෑ. එහෙනම් නෙක්ඛම්මානිසංස බව කොන්තොට ප්‍රකට වෙනවා. ඔය අනුකූල කතාවට සාමුක්ඛාස දේශනාවට යන්න බෑ නේද? ඕක සම්පූර්ණයෙන් තියෙනවා. එහෙනම් මුළු ජීවිතේම නයිස්කම්මේ කියන කාරණාව යෙදෙන්නට ඕන. එහෙම යෙදෙනකොට ඉතින් ඕක කාරණා කියලා කතා කරන්න දෙන්නේ. නෙක්කම ඔය කරුණ ටික යෙදෙනකොට කතා කරන්න දෙන්නේ හැම නෙක්කම යෙදෙනකොට ඕක කාරණා කියලා ස්වභාව තමයි. ඒ කෙනා තනිකරම යමු වෙලා ඒකට. ඒ කියන්නේ එවැනි චින්තනයක් තියෙන ඔන්න ඔය ටික ඇති කරවන්න තමයි බුදුරණවහන්සේ අර මූලික දේවල් ඔක්කොම කියලා දෙන්නේ. අර කියන්නේ විසු ජීවිතේට. ඔය ඔක්කොම ඇති කරවන්න. ඔක ඇති වෙලා ආව කෙනෙකුට කෙලින්ම ධර්ම කියන්න පුළුවන්. කෙලින්ම සාමුක්ඛාංග දේශන කියන්න පුළුවන්. ඒ නිසා අපි හිතන්න ඕනේ වෙලේ. අපි හිතමු කුණේ අවදයක් කියලා හරි අපිරේකට හරි මේ ඒක හොයනවා කියලා. දැන් හොයනකොට මේ කෝඩල්ලෙක් හරි වදයක් කියන කාරණාවක් හරි හරියට හිතුවොත් මොකක්වත් කියන්න බෑනේ කියනවා. හරියට හිතුවොත් තමා වෙන ප්‍රශ්නයක් කරලා කියන. අපේ භාෂාවෙන් තේරෙන විදිහට කතා කරද්දී එහෙම දැන් මම ওই දෙකටම දාන්න බෑ. ඊළඟට එක්ක වදයක් ඉතුරු වෙනවා, එක්ක මම ඉතුරු වෙනවා. එහෙනම් බලාගෙන ගියොත් එහෙම එක්ක මොකක් හරි ඒකකනේ රින්ගන්න වෙන්නේ අපිට. මම ඉතුරු වෙන්නේ බෑ මම ඒකනේ හිතේ. يعني කෝඩල්ලේ වදේ විතරයි බලන්න තියෙන්නේ. ඒ මම වෙන්නේ නෑ. මම ඒකනේ ඉන්නේ. ඉතින් එහෙනම් ඒ දෙකින් එක වෙනවා. ඉතින් ඒ දෙකින් එකක් නෑනේ. එතකොට තමයි දැන් ඒ කාරණාවට යද්දි දැන් එතන දැන් මොකක් හරි කියන්නේ හරි විදියට දකින්නකොට කෝඩල්ල හරි වදයක් කියන කාරණාව හරි දෙකම කතා කරන්න බැරි මට්ටමක් තියෙනනේ එතන. කොහොමද එතන ඒ සම්බන්ධ එතකොට දැන් අපි හිතමුකෝ රූප වේදනා සංඥා සංකාර කියලා පහක් උපමාවක් එක්ක තියෙනවානේ. උපමේයත් එක්ක මේ එතකොට තමයි එතන දැන් මේ සංස්කාර කියන වචනයක් තියෙනවා. දැන් එතන අර දැන් සානසිය වෙන පිටක් වෙන කාරණාව අර මේ ඒ කියන්නේ හරයක් නැති එකක් අය හරයක් නැහැ කිය හොයන්න යන්නේ නැහැ. එතකොට මේ එතන දෙන මේ සංස්කාර කියලා එකක් ඒ වගේ එතන එයාට දැන් එතන කුණල වදයක් කියලා හොයන එකේ හොයන එකට නිර්වචනයක් වගේ එකක්ද? ඒ කියන්නේ නිර්වචනය කියන්නේ ඒක තමයි සම්පූර්ණම නිවැරදි බව. දැන් ඒක ඒකත්වයට එක තමයි දකින්න පුළුවන්. එතනින් එහාට යන්නේ දැන් අපි කොච්චර හිතුවත් කුඩල්ලා වදයක් කියන එක සුපේලාන සංකාර විඥාන කියන එකෙන් අමුතර කුඩල්ලා වදයක් ඉන්නවනේ. නේද? දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහක් තමයි මේ ක්‍රියාකාරී. අපිට මේ පහෙන් තොර කුඩල නැත්නම් අපි කුඩල වදේට බලන්නේ.
කූඩල්ල වදේ කියන එක වෙනම තියෙනවා රූප සංඥා සංකාර විඥාන කියලා පහක් වෙනම තියෙනවා. මේක අයින් වෙලා මේක දෙන්න ඕනේ. මේ පහම තමයි අර. ඔව් දැන් පහමත් ඇත්තටම පහම කතාවකුත් අදාළ නැහැ. පහ කියන්නේ කියලා දෙන්න. මේක එකයි අපිට හොයන්න තියෙන්නේ. හරියට. අපි අර පහින් අපේ අපට අපේ විමර්ශනය වැඩි වෙන්න මේ පහ හොයන්න ඕනේ. එතකොට දැන් අපි එක පැත්තකට අවධානය යොමු අපි අපිට රූපණිය කියලා අර දැනනකට අපිට උදාහරණ රූප උඩල කනව බව දැනනවා කියලා. ඒ පීඩාව ඔන්න ඔය මොකද්ද? ඒක හොයාගෙන යනකොට ඒ තමයි දැනන ගතිය. ඊළඟට ඒක බින්ද එක. ඔන්න ඒක විතරක් හොයනකොට අර කුඩල්ලා වදයක් කියන කාරණාව වෙදෙන්න බෑ. ඒකටයි මේ පෙන්වන්නේ කුඩල්ල වදයක්. ඒ කියන්නේ එතනින් කුඩල්ල වදයක් කියන එක මම උදාහරණ එක ගත්තාම උපමාවට වඩා උදාහරණ එක ගත්තාම එතකොට ඒ කියන්නේ යෙදීම. එතකොට ධර්මයක ගත්තාම උදාහරණයක් හැටියට යෙදිච්ච එක අයින් වෙනවා. උදාහරණයක් හැටියට යෙදිච්ච එක අයින් වෙනවා ධර්මයේ ගත්තා. ඒ දැන් කුඩල්ල වදයක් කියන කාරණාව යෙදෙන්නේ නැහැ එතකොට. එතකොට තියෙන්නේ රූපණයක් හඳුනා ගැනීම, දැන ගැනීම, පිළීම, සකස් වීමක් කියන නිර්වචනය විතරයි. ඒ කරුණු හොයාගෙන යනකොට ඒ කරුණු තියනවා කියලා හම්බෙන්නේ නැහැ. නැහැ කියලා හම්බෙන්නේ නැහැ. තියනවා කියලා හම්බෙන්නේ නැහැ, නැහැ කියලා හම්බෙන්නේ නැහැ. අන්නේ නිර්වචනය තමයි සකස් වීම කියන නිර්වචනය. සකස් වීම කියන නිර්වචනයේදී සක්කාය කතාව නැහැ. සකස් වීම කියන නිර්වචනයේදී සක්කාය කතාව නැහැ. මොකද ඒක වෙනම කෝණයක්. සක්කාය කතාව කියන්නේ යෙදීම කියන නිර්වචනය. පංචපාස්කන්ධය කියන කාරණාවයි සක්කාය. උදේවයි දකින්නවා කියනකොට ඉති රූප සමග ඔය විදිහට පැහැදිලි කරන්නේ. එතකොට ඒක තමයි උදේවයි දකින්නවා කියන්නේ. ඒක තමයි සකස් වීම කියන්නේ. මේ වගේ ඒ කියන්නේ වෙනම විෂය අපි ලෝකේ ඉගෙන ගන්න පැත්තෙන් ගත්තොත් එහෙම මට වෙනම කරුණු බුදුරණවහන්සේ පෙන්නන්නේ. අපි මේවල අපිට දැන් අලුත් දේවල් හැමෝට පංචපාස්කන්ධය රූප ඥාන සංකාර විඥානය මේව අපි ඔක්කොම මේ අපිට පංචපාස්කන්ධය කියලා මතක් වෙන්නේ රූප ඥාන සංකාර විඥානය කියලා. ඒ කියන්නේ අපි අලුත් වචන ඉගෙන ගන්න. අර පහ මතක් වෙනකොට අපිට විතර පංචපාස්කන්ධය කියලා. ඒ පහට නෙමෙයි පංචපාස්කන්ධය කියන්නේ. පංචපාස්කන්ධය කියන්නේ 11 ආකාරයක සාසව උපාදානීය කියන යෙදීමටයි පංචපාස්කන්ධය කියන්නේ. අර පහට නෙමෙයි. නමුත් අර අපේ තියෙන කෝණේ ඒ කියන්නේ අපට අර මේ තියෙන ඇත්තට මේ මුද්දසිල වගේ අලුත් භාෂාවක් නෙන්නේ. අලුත් භාෂාවක් ඇහෙන නිසා අපිට නිකන් මේ හරි දැන් අපි උදාහරණයක් ඉංග්‍රීසි භාෂාවේ අපි සොර ටික ඉගෙනගෙන සොර ටිකත් එක්ක අපි සාමාන්‍ය ඉස්සෙල්ලාම කියවන්න පටන් ගත්තාට පස්සේ එතකොට මේ CUT කට් කියන්න බෑනේ අපිට කුට්නේ කියන්නේ නේ. එතකොට නම් CUT කුට් එතකොට හැබැයි ඒක ගැලපෙන්නේ නැහැ CUT කට්නේ. එතකොට එහෙනම් ඇයි මේ අපි අර ඉගෙන ගත්ත තැනට විතරක් සීමා වුණානේ. ඒ කියන්නේ අපි අර මේ ඉතින් විතර මෙන්න මේ වගේ අර රූප ගහන සංකාර විඥාන කියන පහයනකොට මොකද වෙන්නේ? අපේ පංචපාස්කන්ධය මතක් වෙනවා. ඒක නේ පංචපාස්කන්ධය කියන්නේ. ඒ කියන්නේ ඉච්ඡරට අපි මේ පංචපාස්කන්ධය කියලා හිතන්නේ මේ පහට. ඒ කියන්නේ අපි එතනින්ම තේරුම් ගන්න පුළුවන් බුදුරණවහන්සේගේ වචනේ පිළිගන්නේ කියන්නේ. පංචපාස්කන්ධය කියන්නේ 11 ආකාරයක සාසව උපාදානිය එක්ක යෙදෙන මේ පහට. ඒතරේ ඔක්කොම අන්තර්ගතයි. එහෙනම් මම අර කියන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඕනේ. කියන්නේ එච්චරට මෙව අලුත් දෙයක් හිට ඉගෙන ගන්න ඕනේ. නැත්නම් අපිට අර වෙන රෝගාල. ඔය දැන් අර වෙන පිළ කියන කාරණාව තියෙනවා. වෙන පිළ ඊට පස්සේ දිය බුබුලක් කියලා සංස්කාර වලට කියන කේල් ගහේ අරටෝ කියලා. දැන් එතන උපමා උපමයක් තියෙනවා. එතන මේ දැන් අර සංඥා මිරිඟුවක් කියන එකනේ. ඒකෙන්ම ඒකනේ කියන්නේ දැන් අතන තියෙන්නේ මොකක් හරි මේ කේල් ගහේ අරටුවක් කතාව කියන එක මේ හේවීමක් වගේ එකක් තියෙනවා. ඔව් ඉස්සරහම බලන්න ඕනේ විඥානය නෙමෙයි. දැන් අපි කෙහෙල් ගහරට විඥානය දාගන්න යනවා. කෙහෙල් ගහරට හොඳට හොයනවා. කෙහෙල් ගහරට මොකද වෙන්නේ? කෙහෙල් ගහරට හොඳට හොයනවා. බලන්න හිතනවා කෙහෙල් ගහරට කියලා. ඔන්න ඒකමයි විඥානය. කෙහෙල් ගහරට හොඳ විඥානය නෙමෙයි සංකාරය. කෙහෙල් ගහරට හොඳට හොයනවා. ඒ හිමීමේ ඒ චින්තනයේයි ඒ චින්තනයේ ඒ ස්වභාවය උපමාවක් උපමේ පෙන්නන්නේ නේ. ඕකට සංකාරය කියන්නේ. අපිට මොකද තියෙන්නේ?
වෙනම ලංකාරයක් කියලා එකක් තියෙනවා. ඒක තෙල් හැරට ඔක්කො කියනවා. දැන් මිලිගුව. මිලිගුව දකින්නවනේ මිලිගුව. දැන් අපිට හොඳට දෙනවා මිලිගුව කියනකොට මිලිගුව ගැන හොඳට බලන්න. ඒක තමයි සංඥා. ඒකේ පෙනෙන ගතිය. සංඥා මිලිගුවක් කියලා අපට අර සංඥාවක් වෙනවා මිලිගුවක් වෙනවා එහෙම නෑ. ඒ කියන්නේ අපි මේ උපමාවේ කෘත්‍ය දන්නේ නෑ. දැන් අපි අර විදිහට ඒ උපමාපමයත් එක බලමු. මේ කියන්නේ ඒකත් එක්ක හිතත් සීනි පැංගහයි කියලා සීනි කියන එකක්වත් පැංගහයි කියන එකක්වත් නෑ. ඒතකොට දැන් හරි විදිහට ජීවිත සියලු අත්දැකීම් මේ විදිහට දැන් අර කුණෙල්ල හිතන විදිහට වගේ මේ කුණෙල්ල ගැන හිතනවා වගේ අර එහෙම යෙදෙනකොට අර අපිට පුළුවන් දැන් ධර්මයේ කියන එකත් යන්න ඕනේ. දැන් අපිට එහෙම කරගෙන ගියා කියලා දැන් ඒක කරන්න ඕනේ. ඒක කරන එකෙන් අර හිතන්න එකක් වෙනවා. يعني හිතන පැත්තක් දිනු වෙනවා. ඒකත් එක්ක දැන් අපි හිතමු සාන්නස දැන් අපිට දැන් කලිමුත් තුනේ මේ ධර්මයේ හිටිත වචන ටිකක් ඇහිලා වචන දෙකක් ගත්ත එකනේ. ඊට පස්සේ දැන් මේක සාමාන්‍ය හිතීමක් තියෙන කෙනෙකුට සාන්නස මේක හිතන්නත් පුළුවන්. කියන්නේ මේකත් ජීවිතයට ගලපලා ජීවිත ප්‍රයත්නම අරයි යන්න පුළුවන් මේ එක්ක සමාධියකට එහෙම යන්නත් පුළුවන්. ඔය ඒක නැති වෙන්නේ. ඒ කියන්නේ ඒ ගතියට ධර්මය ඕනේ. ඒ ගතිය තිබ්බක් ධර්මෙ නෑ. ඒක තමයි ලෝකයේ විමුක්තිකාමී ස්වභාවය. කියන්නේ සත්‍ය. දැන් බුදුරණවහන්සේ ලෝකේ 15 නිවෙන අය ඉන්න කාලේ. දැන් ඒ නැති කිංජි කියලා යන්න පුළුවන්. සමාධිය ඕනේ යන්න පුළුවන්. මිලන්න මෙතන මම කියලා දෙයක් නෑ. සාධාරණ නැද්ද මම කියලා දෙයක් නෑ කියන්නේ. සාධාරණයි. ඒක කලගෙන යන්න පුළුවන්. මම කියලා දෙයක් නෑ කියන්නේ. නැති කිංජි කියලා ඇත්තටම නැති නෑ කියන සාධාරණ නැද්ද? ඇත්තට නැති නෑ කියන එක. ඒක සාධාරණයි. ඉතින් ඕක කලගෙන යන්න පුළුවන්. ඔය චින්තනයේ තියෙන කෙනෙකුට ඔහොම හොයන්න යන කෙනෙක් හැඟීමක් තියන හැම වෙලේම මේ බොරුවක් කියන කතාව. ඕක කොච්චර තිබ්බ නිවන් දකින්නේ නැහැ. හැබැයි ඔය චින්තනයේ ඇති කෙනෙකුට ඕනකම වැඩි. අන්න එතනදී ඊට බුදුරණවහන්සේ ධර්මයට යන්නේ. එහෙම නැතුව බුදුරණවහන්සේගේ කියන්නේ ධර්මයේ කියන අර සුදුසුත්වයක් යන බුදුරණවහන්සේ ධර්මය අහන්න. ඔය සුදුසුත්වයේ එන්නේ ඒ හිතීමේ ශක්තියත් එක්ක. ඒ හිතීමේ හැකියාවත් එක්ක. එයා හොයන ගතියක් තියෙනවා. එතකොට තමයි ওই කාරණාව එක මෙන්න මේක මේ විදිහට කියලා අර ටික කියලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ මම ඒක ඇහුවේ මෙහෙමයි. අපි හිතමු උදාහරණයක් දැන් මේ සාමාන්‍යයෙන් දැන් බ්‍රහ්මජාල සූත්‍රයේ දෘෂ්ටි තියෙනවා. දැන් ඒක සමහර වෙලාවට බලපුවම සාස්ත්‍රත උච්ඡේද කියන එක කොටසක් සාස්ත්‍රතේ කොටසක් උච්ඡේද එහෙම තිබෙනවා. දැන් අපි බලපුවම ඒක ඇහුනට පස්සේ අපි හිතන රටාව මේ හිතන එක මට සාධාරණයි නේ. කියන්නේ මම හිතන රටාවට ගැලපෙනවා. බහල බලව හොඳටම බැසෙනවා. එතකොට බලපුවම මේ ඉන්නේ ඒකනේ. ඒක මනස ස්ථිරයි අනිත්‍යයි කියන එකක් නේ තියෙනවා. එතකොට දැන් ඒ වගේ දැන් ওই කාරණා දැන් ඒ කලින් ධර්මයේ හැටියටම ලැබෙන හිතේ දෘෂ්ටි නේද? එතකොට දැන් තාමත් පැහැරලා කියලා ගන්න නැහැ නේද? එතකොට දැන් මොකක් හරි විදියකට එකක හරි කීපයක හරි läගගෙන ඉන්නවා ඒ හිතන රටාව තියෙන්නේ ඒක තමයි දැක්ම සවන්නේ. එතකොට දැන් ඔන්න දැන් මේ දැන් ඔය ඇසේ දැන් ස්වාමීන් වහන්සේනේ මතු කරන්නේ මේක සීනි පෙරහයි සහ මේ වගේ උපමයක් දෙනවා දහමට. එතකොට දැන් කාලිනුත් අපිට ඕන විදියට හිතලානේ පොට පටලුනේ. ඔව්. එතකොට දැන් අපි හිතමුකෝ ඔන්න දැන් සාහනසගේ කුඩල්ල ප්‍රශ්නේ හිතනවා. එතකොට තව මොකක් හරි මේක අල්ලන් ඉඳලා මේක පටවි කියලා හිතනවා. ඒකෝ දැන් ඒ හිතන්න යන එකත් සමහර විට අපි යෙදීම කියන එක නැතුව හිතීමකට ගිහිල්ලා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක පටවි මොනවා හරි කියලා ඒක බෙදලා බලන්න ගිහිල්ලා ඒක දන්නේම නැතුව කොහොම හරි දැන් මම ඇති කරගන්න ඕනේ දැන් මූලික સિદ્ધාන්තය දන්නවනේ මේකක් එදෙන්නත් බෑ මම තමා ඒක સિદ્ધාන්තය මතකයිනේ සම් දැන් අපිට සිද්ධාන්තය දානවා සිද්ධියට. ඔව් හිතන්න නැතුව. එතකොට හිතීමේ එන්නේ නැහැ સિદ્ધාන්තය තියෙනවා. ආයෙත් අර තමයි අර මුල් දෘෂ්ටියම තමයි වෙන විදිහකට ගිහලා එතෙන්නේ. අන්න ඉතින් ඒ කාරණාවේදී දැන් අපි හිතමුකෝ දැන් ස්වාමීන් වහන්සේ දැන් ඕක කිව්වම දැන් උපමාවක් උදාහරණයක් කිව්වා. ඒකවල දැන් උදාහරණේ දැන් එදා අහපු ප්‍රශ්නේ තමයි කිව්වේ උදාහරණේ කියන එකට
අනුගතයේ කියන කාරණාවත් එක්කනේ කොහොමද දෙන්නේ කියන කාරණාව එතන highlight වෙනවා. එතකොට දැන් මේ කාරණාවේදී මේ අපි ඒ අනුගත වීම කියන එක නැතුව මේක හිතනවා. දැන් හම්බුණානේ සිද්ධාන්තේ. න්‍යායක් හම්බුණා නිව්ටන්ගේ නියමය වගේ එකක්. මට හිතෙනවා එහෙම එකක්. ඒ කියන්නේ දැන් එහෙම වුණොත් මේ කියපු ඒ කියන්නේ අර්ථාන්විතභාවය නැති වෙනවා වගේ එකක් තියෙනවා. ඒක හරි. හැබැයි අර හිතන කාරණාව එක්ක දැන් මම කිය දැන් අර කේමදස්සී අර වෙන දෙයක් හිතන්න යනවා. ඒ පැත්තේ අර මනසට ආව එකක්. ඒ කතාව නැතුව දැන් අපිට දැන් කේමදස්සී කාරණාව අහුවකින් ඔන්න සාධාරණයක් ආවා. දැන් Taman හිතලා අයින් කරනවට වඩා දැන් ඇත්තම ගත්තොත් අර දැන් මේකත් මම මේ කියලා දිල්ලක් නේ. මොකද මේ දැන් කියලා දෙන්නේ නැතුව මේ හිතීමේ ගැටි සම්පූර්ණයෙන් තියෙනවා නම් ඇත්තටම හිතීමේ ගතිය තියෙනවා නම් බුදුරන් වහන්සේ ධර්මයේ ඇති. පොත ඇති. පොත ඇති. හැබැයි ඊතර වෙනට ඕන. පොතින් වැරදි දේ ගන්නෙ හිතීමේ ගතිය මදි වෙනකොට. දැන් අරක මම පැහැදිලි කරලා පෙන්නන්නේ මේ හිතීමේ ගතිය ඉස්මතු කරන්න ඕනේ. එතකොට එතනදී අපි සිද්ධාන්තයකට එකක් දාගන්න ගියොත් එහෙම එතන පැටලෙනවා. හැබැයි හිතන්න දැන් අර කේමදස්සී වැරදියෙන් හරි හිතන්න පෙළඹීමත් එක්ක අන්න දැන් ප්‍රශ්නේ ආවහම දැන් අහනවා. එතකොට අන්න ඒ කාරණාව ඒක සාධාරණයි. ඒකත් තේරෙන්නේ නැහැ කියන කාරණාව. එතකොට අන්න හිතන්නේ මොනවද නැත්නම් අපි මේ දැන් ඇත්තම ගත්තොත් ඒක හිතනවා නෙමෙයි. දැන් අපි ගත්තොත් දෙහි ඇඹුල් කෑම කරනවා. ඒක නිකන් ඕනේ දෙහිවල ඇඹුල් කියන්නේ. ඔව් මගේ ඒක බොරුවක්. ඒ කරන වැඩේ. අපි යෙදෙන කාරණාව එක්ක අවංකව හිතන්නට ඕනේ. අවංකව හිතීමේ කෘත්‍යය තියෙන්න ඕනේ. ඒක අවංකව හිතීමේ කෘත්‍යය යෙදෙනවා කියලා කියන්නේම ඇත්තටම හරියට යෙදෙනවා නම් අන්ත අසරණ භාවයක් එනවා. ඒ කියන්නේ දැන් නිස්සාර ජීවිතය. ඒක හරියට යෙදෙන්නේ නැත්නම් අපි ආයෙ තව එක අර කාරණාව වරන් läග ගන්නවා. අර අන්ත අසරණ භාවය ආයෙ නැත්තම්. ඒ අන්ත අසරණ භාවයේ ඉදිච්ච තැනදී තමයි කියන්නේ මොකක්ද එනම් මේ ජීවිතේ. දැන් බලන්න බර මේ දැන් අපේ කතාවට තියෙන ප්‍රතිපරිප්‍රාජකයා හිම අර ගිරග්ග සමාජය බලද්දී ඊළඟට ඔය දැන් ඔය විදිහට මේ ජීවිතය කියන්නේ සම්පූර්ණයෙන් අර්ථයක් නැහැ කියලා යන පිරිසක් ඉන්නවා. ඒ කාරණාව එක්ක ඉඳන එකත් එක්ක කොච්චර හිතන දෙයක් ඒ අය හිතලා තියෙනවද? අන්න ඒ වගේ අපට දැන් අපි හිතන්න යන්නේ හැම වෙලෙම මේ අපට එපා වෙන දෙන්නේ. අපට එපා වෙන දෙන්නේ. දැන් අපට එපා වෙන දේ සාධාරණයි මේ ඉක්මනින් අයින් කරගන්නත්. අපට හොඳයි කියලා දේ. අපි ඒක හිතන්න යන්නේ. අපට දැන් අයින් වෙන්න අදහස තියෙනවා නම් අයින් කරන්න ඕන ටික නෙමෙයි හිතන්න. හොඳයි කියලා ගන්න දේත් එක හිතන්න. හොඳයි කියලා ගන්න දේත් එක හිතනකොට තමයි අපට අර එතකොට අපිට නිස්සාරත්වය දෙනකොට දැනෙනව නේද ටික. හොඳයි කියලා හිතන දේ තුල නිස්සාරත්වය දෙනකොට ටිකක් අන්න එතන ඒකත් එක්කයි පොඩ්ඩක් බලනකොට දැන් අරක වැදගත් නේ. එතන නිස්සාර වෙනකොට මොකද වෙන්නේ? අසරණ වෙන්නේ. අතන අයින් කරන්න ඕනේ. ඒක නිස්සාරනකොට ආශෝක් කියලාට වෙන එකක් අල්ල ගන්නවා. අර අයින් කරන්න ඕන නිසා වෙන එකක් අල්ල ගන්නවා. හැබැයි හොඳයි කියලා හිතන කාරණා එක නිස්සාරත්වය හිතනකොට අන්න පිහිටක් නේ. කිසි පිහිටක් නැහැ. ඒක නිසා අපි හැම එකක් මේ හිතන්නවන අරක උපකාර නැත්තේ නෑ. ඒකත් උපකාර. නමුත් අපි ඒක හරියට හිතන්නට ඕනේ. එහෙම හිතුනොත් අපි තවයක් අල්ල ගන්නවා. ඉතින් ඒ කාරණා හොඳට මේ හිතීමේදී නිවැරදිව හිතනවා නම් වැටහීමක් හරි කියලා ගැනීමක් එන්න බෑ. වැටහීමක් හරි කියලා ගැනීමක් එනවනම් හිතීමේ කෘත්‍ය හරියට වෙලා නැහැ. මොකද අසරණ භාවය ප්‍රකට වෙලා නැහැ. අසරණ භාවය ප්‍රකට වුණා නම් මොකක්ද එහෙනම් මේ? එන්නේ නැද්ද? ඕනි. දැන් අපි ඒකෙත් යන දේ තමයි ඕනි අනිත්‍ය දුක යනත්ම ඇත්ත නෙමෙයි. නැද්ද? අනිත්‍ය දුක යනත්ම මේක ඇත්තනේ. සතුටක්ද තියෙන අසරණකමක්ද තියෙන්නේ? සතුටක් වෙනවනේ අසරණක වගේ සතුටක් වෙනවා. අන්න ඒකයි තියෙන්නේ. ඒකෝට ඒකත් එක්ක ලැබ ගන්න. දැන් ධර්මයත් එක්ක හිතන් දෙන කාරණාවක් නැතුව අර මනසින් ආපු කාරණාවේ අනිත්‍ය දුක යනත්මයි. දැන් අර අමුදසිය වගේ කොටස අනිත්‍යයි කොටසක් අනිත්‍යයි. නැද්ද? ඒ දැන් අර මනසින් ආවනේ ඔවුනේ මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම නේද? ඒක මොකද වෙලා තියෙන්නේ?
ඒ කාරණාව නිත්‍යයි සැපයි ආත්ම වෙලානේ. දැන් අර පිටින් ආපු කාරණාව ගත්තා නේද? අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා කාරණා. අසරණ භාවයෙන් ප්‍රකට වුණේ නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා ගත්තා. දැන් අර ඔක්කොම නිස්සාරයි. මේක ඇත්තයි කියලා අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියන එකත් එක්ක ඉන්නවා. දැන් ඒක läග්ගෙන ඉන්නවා. කොටසක් සාස්වතයි, කොටසක් අසාස්වතයි. දැන් මගේ එදී මම බංකේ වඩලා ඉඳලා සම්මතට කතා කරන්නේ. දැන් මට ඔය න්‍යායෙම දාන ගන්නට මේක අල්ලලා කියන බලෙන් යෙදීමක් අරගෙන කරන්නත් පුළුවන්. කියන්නේ බලෙන් මේකට යෙදෙනවා. අල්ලලා ඔය කියන විදිහ හිතන්නත් පුළුවන්. සහ මම වාඩි වෙලා ඉඳලා මම හිතත් එක්ක එන අරමුණට දැන් මට මේක අල්ලලා එහෙම හිතන්න අරමුණක් තිබුණා මගේ දැන්. ඒකත් එක්ක හිතන්නත් පුළුවන් මට දැන් මගේ යෙදීම වෙන්න ඕනේ ඒකනේ. එතකොට මම කියන්නේ ඒ වගේ දැන් අපිට ඒක දැන් ඔය කියන විදිහට යන්න ගියොත් එහෙම ඒ කියන්නේ මේ ඒක මම මේ කියන්න අදහස් කරේ සන්නද දැන් අද දේශනාවේ තිබ්බනේ මේ අර සෝතාපට්ටි අංග හැටියට අර සත්පුරුෂ සේවන එහෙම එකක් තිබෙනවා සත්පුරුෂ සේවනයි සද්ධර්ම ශ්‍රවණයයි ධම්මං ප්‍රතිපදාවයි ටිකසන් තුනක් යොන්සමටිකට එතකොට එතන එහෙම එකක් තිබ්බා ඊට පස්සේ ආරේකන්ත සීලය තිබ්බනේ රාචින්දේ අසබලේ කියලා ඊස්තරයක් තිබ්බනේ එතකොට දැන් උපමාව උපමේ කියන කාරණාවක් වෙන්න ඕනේ දැන් ඒ අපි කලින්ම දන්නවනේ සක්කාය නිරෝධයක් කියන එක ඒකත් කලින්ම දන්නවා එතකොට දැන් අපි ඒ කලින්ම දැනගැනීමේ අහිතකර බලපෑමක් හැටියට අපිට ඒ න්‍යාය මෙහෙට ගන්නවා කලින්ම ගන්නවා අපි දැන් අපි මේ කරන එකේ අපේ අසත්‍යවාදී බව කියන්නේ දැන් මේ කරන එකෙන් අපිට වෙන්නේ මේකයි කියන න්‍යාය ඔව් දාගන්නවා සක්කාය නිරෝධයක් මේ කරන්න හදනවා කියන එක තියෙනවා ඒතර එතනම වංචනික බවක් එක්කද දැන් මේක අල්ලලා කරන්න හදන්නේත් ඒක. ඔව්. මේකට හිතලා කරන්න හදන්නේත් ඒක. එතනම ගන්නත් දැන් අපිට ওই කියන ඉක්මවීම වෙලා නැහැ. ඒක මම කියන්නේ ඒකත් අර වගේම ගැළපීමක්. يعني හිතීම නෙමෙයි අර වගේම ගැළපීමක්. දැන් හිතීම දැන් මෙහෙමකුත් තියෙනවා. දැන් ඔය කොච්චර හිතුවා කියලා ධර්මවල කරන්නේ. ධර්මයට යන්නේ. හැබැයි අර දැන් අපි මම කියලා දෙන කාරණාව එක්කනේ. කියලා දෙන කාරණාව එක අනුගත වීමකට උපකාරයක්. දැන් ඇත්තටම ගත්තොත් හරියටම ඒක කරන්න යන කෙනෙක් නම් එතනින් එහා හිතන්නවත් හොඳ නැහැ. ඒක අනුගත වීමකට යෙදීම සඳහා නම් කරන්නේ එතනින් එහා මොකක්වත් හිතන්න හොඳ නැහැ. ඒ කියන්නේ ඒ උදාහරණයේ එක ජීවිතේ මොකක් හරි හිතනවා. එතනින් එහා හිතන්න යන්නේම ආයි අපේ මනසට අරමුණක් හැටියට මොකක් හරි දාගන්නනේ. දැන් මෙහිම හිතුවොත් මෙහිම වෙනවා. දැන් ඊළඟට උපමාවක් කියයි ඊළඟට තේරුම් ගන්න. දැන් මේ කරන්නේ අරමුණක් මත පාදක වෙලා ඒක පෝෂණය කරගන්න යමක් කරන එකද ඇත්තටම වෙන්නේ. එතන ඇත්තටම හොයන්නේ අරමුණක් මත පාදක කරගෙන ඒක පෝෂණය කරගන්න එකක් කරනවා. ඒක කොච්චර කරත් වෙන්නේ නැහැ. ඒ කියන කාරණාව තුළම ඉස්මතු වෙන දෙයක් තියෙනවා. අර වචනයට අවනත වෙනවා කියන එකට වඩා ඒකෙන් මොනවා හරි අරගෙන කරන්න ඕනේ කියන කාරණාව. අවනත වෙනවා කියන එකට වඩා ඒකෙන් මොනවා හරි ඒකෙන් මොකක් හරි හරි කියලා අරගෙන කරන්න ඕනේ කියන්නේ. එහෙම නැතුව විතරක් හිතන්න පෙළඹනකොට ඇත්තටම හරියට හිතද්දි අසරණ භාවයක් හැරෙන්න වෙන මොකුත් වෙන්න බෑ. අරක වෙන්නෙම ඒකෙන් ආයකක් ගන්නවා. කියන්නේ එච්චරට හිත වංචනිකයි. බුදුරණවහන්සේ කියන්නේ මාගන්ධී සූත්‍රය පැහැදිලි කරන්නේ. හිත කියන්නේ මේ අර අන්දගෙන රවට්ටපු මිනිස්සු. ඒ කියන්නේ අපිව රවට්ටන්නේ එයාමනේ. වෙන කවුරුත් රවට්ටන්නේ සම්පූර්ණයෙන් රවට්ටනවා. ඉතින් ඔය කරුණු හැම එකක්ම බලන්න ඕනේ. දැන් මෙතනදී සිද්ධ විය යුත්තේ දැන් මම මේ කරුණු හැම එකක්ම කියන්නේ අනුගත ප්‍රධානම කාරණාව නිවන් දක්කන්න හෝ සෝතාපන්න වෙන්න කියන කාරණාවට නෙමෙයි. කිසිදු කාරණාවකට නෙමෙයි. දැන් මෙච්චර කාලයක් කියපු කාරණාවලදී අනුගත වීමේ කියන කාරණා වැදගත්කම පෙන්නනවානේ. මෙන්න මේ අනුගත වීම අසරණ භාවයත් එක්ක ප්‍රකට කරවන්නයි කතා කරන්නේ. නැතුව මේ පංච පාස්කන්ධය තේරුම් ගන්න සෝතාපන්න වෙන්න, භද්දානුසාරී වෙන්න කිසි දෙයකට නෙමෙයි අනුගත වීම කියන කාරණාව ප්‍රකට කරනවා.
ඒක ප්‍රකට කරන්න ඕනේ නැහැ ඇත්තටම මේ අර කාරණාව තිබ්බනම් අර දී විතරයි. ඒකෙන් ධර්මය ඇහෙනකොට ආයෙ කිසිම නැග ගැනීමක් වෙන්නේ නැහැ. නැත්තම් නැග ගන්නවා. මට එදාස්ස මතකයි මේ මම කියලා තිබ්බා පරිණෝස්කාරය දිනෝස්කාරය. මම ගණන් දෙනකම් ළඟ බලන් ඉන්නේ. ඒ කියන්නේ මට ස්වාමීන් වහන්සේ මොකක්ද කියන්නේ? කියන එක විතරයි. දැන් ධර්ම කාරණාවක් භාවනා කරන විදිහේ කරුණ. ඒ කියන්නේ මම දැන් විවෘත භාවය කියන්නේ මුළු අර බොක්කෙන්ම දෙනවා කියන්නේ. දැන් සානාස වගේ අහනකොට ඒ සානාසට මම මෙන්න මෙහිමයි නානස මෙහිම කියනකොට ඒකම බොක්කෙන්ම මුළු ඔක්කොම විවෘතයි. මම හිතන ක්‍රමේ මම භාවනා කරන විදිහ. එතකොට සානාසයේ එක වචන දෙක තුනක් මට එනකම් මම බලන්න. එතකොට ඒක විතරමයි. ආයෙ මට හිතේනවා මම මොකුත් දන්නේ නැහැ. ඔය මම සමහර සූත්‍ර දන්නේ කරනවා කියනවා. සමහර ඒ කියන්නේ විශේෂ දේවල්. මේක බලන්නකෝ අනුන්ට මේ සූත්‍ර තියෙන කාරණා බලන්න. මේක බලන්නකෝ කියලා මට කියනවා. එතකොට මම දන්නේ මොකක්වත්. සායනාද කියන එක බලනවා සායනාද කියන එක අහනවා සායනාද කියන විදිහට භාවනා කරනවා. එච්චරයි. සායනාද කියන එක විතරයි. එතකොට මම දෙකක්වත් දන්නේ නැහැ. අහලා නැහැ. කිසි දෙයක් නැහැ. භාවනා කරලා නැහැ. මොකක්වත් නැහැ. සායනාද කියන එක විතරක් කරනවා. ආය අලුතින් මට එන්න එකක් නැහැ. අන්න ඒ නැමියාව ඇති කරන්නයි මම මේ කරනවා කියන්නේ. ඒ නැමියාව ඇති වුනේ නැතුව අපි කොහෙන් හරි එකක් අපේ පැත්තට කරක් තියෙනවනේ. හිතන කවදාවත් මේ ඒ කියන්නේ අනික් කෙනාට නෙමෙයි. ඒ කියන්නේ සම්මාදිට්ඨියටපත් වීම කල්යනා මිත්‍ර එයාගේ නෙමෙයි. ඉතින් මේක වෙන්නේ කොහොමද මේ මගේ තැනට ඉඩක් තියෙනවද? මොකක් හරි ඉඩක් තියෙනවද? මොකක්වත් ඉඩක් නැතුව ඉතින් නැමීම කියන කාරණාවෙම හැබැයි වාසනාව තියෙන්නට ඕනේ. කල්යනා මිත්‍රයෙක් වෙන්න ඕනේ. අන්න එතකොට සම්මාදිට්ඨිය කියන එක තමයි. ඒකටයි මම ඔය ඔක්කොම කියන්නේ. නැතුව මේ ජීවිතය අසාරයි කියලා තේරුම් අරගෙන මේ අසාරයි කියලා තේරුම් අරගත්ත දෙයක් ඉන්න නෙමෙයි. ඒක තේරුම් අරගන්න දෙන්න කිව්ව නොචස්ස නොච මේසියා නොචස්සන් නොච මේසියා නෙභවිස්සති නෙමෙයි භවිස්සති කියන මම නෑ මගේ නෑ මම වන්නෙත් නෑ මගේ වන්නෙත් නෑ කියන එකට යනවා. නැති කියන කාරණාව එක්ක කිසිවක් නෑ කියන කාරණාව නෑ. ඇත්තෙත් නැත්තෙත් නෑ කියන කාරණාව එක්ක ඒ පැත්තට යනවා. ඊළඟට අසඤ්ඤයි කියන කාරණාව එක්ක ඔක තමයි ධර්ම විදිය. ප්‍රතිපදා පුරන් ඊට පස්සේ. දැන් අපි හිතමුකෝ ඔය විදිහට ඔන්න අපි හොඳට ජීවිතය ගැන කල්පනා කරන් යනකොට දැන් අපට හිතෙනවා කියන්නේ කවුරුනේ? මෙතන මොකද ඇත්ත කියන එකත් හරියි. ඇත්ත කියන එකත් හරියි. දැන් ඔක ඉතින් නැද්ද මම කියපු කින්දනේ? දැන් මම මේ කතා කරන්නේ ලෝකෙට නෙමෙයිද? ලෝකෙන්නේ නේද? ලෝකයේ ඉඳන් අත්දැකීන්නේ මම මේ කතා කරන්නේ ඔක්කොම ඔය විදිහට හොයන්න කියලා. දැන් ඔය විදිහට ලෝකයේ ඉඳන් අත්දැකීම හොයනකොට දැන් ඔය සීනි පැන්නාය කියන කාරණාව වගේම ජීවිතේ සම්පූර්ණයෙන් විතරනකොට ඇත කියන එකත් හරිද නැහැ? සීනි පැන්නාය කියන්නේ. නැත කියන එකත් හරිද නැහැ? ඉතින් ඒ කාරණාව ඇත්තද බොරුද? ඒ කාරණාව ඇත්තනේ. ඉතින් ওই විදිහට ජීවිතේ සම්පූර්ණ ওই කාරණාවෙ අපි හිතනකොට සහ ඒකම ඇත්තයි කියලා කනුගතන පුරුදු කරනකොට යන්නේ කොහෙද? නේවසඤ්ඤාව සංඥා. ඊළඟට අපි මෙතන ඇත්තට මම කියලා දෙයක් නැහැ නේ. දැන් ওই කාරණාව ඇත්තද නැද්ද? අල්ලගත්තද නැද්ද? අල්ලගත්තා. මම හිතන්නේ ඔන්න ඕක ලස්සනට 189 ද මදාර ස්වාමීන් වහන්සේ කරන සාකච්ඡාව මුතු ලස්සනට විග්‍රහ කරා. ඒ කියන්නේ මේ ඔය අනාත්මය පිළිබඳ සින්දුෂ්ටි ආත්මය කියලා නැහැ කියන කාරණාව ගැන එක ලස්සන විග්‍රහයක් කරා. එතකොට දැන් මම කියලා නේද? ඇත්තද බොරුද? ඇත්ත. ඉතින් ඒක ඇත්තනේ. ඒක සුන්දර නැද්ද? ඒක ප්‍රතිපදා පුරුදු කරනකොට එන්නේ. අන්න නොචස්සන් නොච මිසියය. ස්වාමීන් වහන්සේ මතක් නේ ඔක්කාති සංකේ චක්කු සූත්‍රය ගත්තාම දැන් චක්කු සූත්‍රයේ කියන ප්‍රධාන අරනේ අස අනිත්‍ය කියන්නේ. ඒකට බුදුජානක වහන්සේ මේක අසානිත්‍යයි කියන එක මුල් කරගෙන දේශනාව කරා. අන්නේ දැන් මේක වගේම නේද දැන් ස්වාමීන් වහන්සේ මේ උපමාවක් දුන්නේ කතාව ගත්තාම මේ සීනි වැනිලා කියනවා වගේම ඒකට සමාන්තර දෙයක් වගේ ඒක මේ වගේ සීනි පැණි රහයේ කියලා අපි තුල සීනි වලට පැණි රහ ඇති බව අපේ එදීම තියෙනවා කියන එක තමයි ඇස නිට්ටයයි කියන එක. ඇස අනිත්‍යයි කියන එක තමයි
සීනි පැණිරහයි කියන කාරණාවේ අර ඒ යෙදීම යෙදෙන්නේ නැහැ කියන කාරණාව. ඔව් ඒක හිස් බව කියනවා. ඒ හිස් බව කියන්නේ යෙදෙන්නේ නැහැ කියන කාරණාව. සීනි පැණිරහයි කියන යෙදීම ඇස නිට්ටයයි කියන්නේ. යෙදීම කියලා කියන්නේ මේ ඒක ඇත්ත. දැන් අපිට ඇත්ත ඒ කියන්නේ සීනි පැණිරහයි. ඒක ඇස නිට්ටයයි කියන්නේ. දැන් ඒක ඇත්තද බොරුද? ඒක ඇත්ත. හොයනකොට තමයි යොමු වෙන්නේ. ඒක කතාව යෙදෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ කරුණ වලට යන්න ඒ කියන්නේ ඇත්තටම අපි අර මේ දැන් මම අර ඊයේ ඔය සාකච්ඡාවේදී අර උදාහරණ ටික ඔය කරුණ ටික දුන්නේ මේ උපමාවට උපමේයක් ගැලපුවේ අපිට තව හිතන්න පහසු කරගන්න. මොකද අර ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයත් එක්ක අතරහරාම. මොකද ඒ සන්නාසයේ ලස්සනට ඒ කාරණාව එක්ක ඒ සන්නාසයට අසරණ භාවය ප්‍රකට වෙලා තිබුණා. ඒ නිසයි මම අර කාරණාව කිව්වේ. ඒක කතාවෙන් කෙනෙක් තේරුම් ගන්න පුළුවන්. ඒ සාන්නාංශ කියමු කරුණේ ඒ සාන්නාංශයට ඒ හිතීමත් එක්ක එච්චරට අසරණ භාවයක් කියන එක දැනিলা තිබුණා. දැනিলা තිබ්බ නිසායි මම ඒ කාරණාව කරුණ මම එතනම කිව්වා නේද? ඒ නිසායි මම ඒක කිව්වේ. ඒකම නැතුව ඒ කාරණාව කිව්වා කියලා හිතන්න එක ඒ කියන්නේ නැමිලා හිතන්න ඕනකම ඉන්නේ. නැමිලා හිතන්න ඕනකම ඉන්නේ නම් ඒ අන්ත අසරණ භාවය දැනෙන්න ඕනේ. ඒ ස්වාමීන් වහන්සේ මට මතක් වෙනවා මේ දැන් කියන අසරණ බව. මේ වෙනකොට මම වයසක් ගිහිල්ලා. දැන් ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට අවවාද කරලා තියෙනවා මේ අතුරටම මේ පිළිපදින්න බැරි කමක් තියෙනවා. ඒ මොකද දැන් උදාහරණයක් කියන්නේ ඔන්න කියනවා මේ අර සත්‍යයනා කරන එක මේ පාඩම් දැන් බුද්ධ දේශනාව අටපාඩම් කරන මට්ටමට ඒ සත්‍යයනා කරන නිතර ඒකම ඇලිලා කටයුතු කරන්න ඕන කියලා මට අන්න ඒකට හිත දෙන්නේ. ඒ හිත දෙන්නේ කියන්නේ දැන් ඒක මට එතකොටම හිතෙන්නේ මම දැන් වයසයි මේ දැන් මට මේව කරන්න කාලයක් නැහැ. මට ඕනේ මේක මේ ඒක සම්පූර්ණම වෙන්න ඕන. ඒක තියෙන තාක්කල් වෙන්නේ නැහැ. මොකද එතනදිම තියෙන්නේ අපිට අර ටිකමයි. ඒ කියන්නේ වෙන මොකක් හරි ගන්න. ඒ කියන්නේ අපිට පිළිසරණ කියන කාරණාව දැන් අපි දන්නවනේ මොන මොකයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි දන්නවා මේ හොතපන්න වෙනවා. එකක් තියෙනවා. දුකෙන් දැන් අපි මේ දැනගෙන ඒක ඉලක්ක කරන්නේ. දැන් අපි ඒක අපිට මෙහෙම හිතන්න පුළුවන් ඊට. හරිද? ඒකනේ කරගන්න ඕන නැත්තේ. ඒ කියන්නේ මොනේ ළඟයි. ඉතින් අපිට නම් කරන්න ඕන නැත්තේ අනිවාර්යයෙන්ම ඒ හොතපන්න වෙන්න ඒකට උපකාරයක් ඒක තමයි ඉක්මනට කරගන්න ඕනේ. ඒක ඕනේ. හරි. දැන් සෝතාපන්න කියන්නේ ආරෂ්ඨාංග මාර්ගයට පැමිණෙන. ඒ ටික ඔක්කොම බලන්න ඕනේ අපි. දැන් ඔන්න මුලින්ම ගත්තොත් උපසාරණය කරන යන්න වෙනවා. අවශ්‍යයි කොහොම හරි මේ මරණ කලින් හොදාපන්න වෙනවා. ඒක ඇති කරගන්න ඕනේ ආරෂ්ඨාංග මාර්ගෙ හැමෙන්න ඕනේ. ආරෂ්ඨාංග මාර්ගයේ පරිණි හොයන්න ඕනේ සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය කියන කාරණා දෙක කරගන්න කොහොමද කියන්නේ? ඒක ඇති කරගන්නකොට ඔන්න සද්ධර්මස් වෙන්නේ ඕන සම්බන්ධයකාරය. සද්ධර්මස් වෙන්නේ මොකද කරන්නේ? දැන් ආයත කියන්නේ නේද? ඔය කියන්නේ මොකක්ද කිව්වේ ඒකේ විදියටම දැනගන්න. ඔය දැන් අපිට අර හැංගීම පාදක කරගත්තත් ආය අතෙන් නැන්දී. ආය සද්ධර්ම ශ්‍රවණය කරන විදියක් කියලා දෙනවා. සුද්ධා, දත්තා, පච්චා බලජිත, මොනවාර වික්කිට දෙකේ දුපරේ. ආයෙත් එන්න මේ යන්නේ. අර ඉලක්කයේ ප්‍රසාරණයේ තියෙන්නේ මුල ඒක. නැද්ද? ඒක මට තේරෙන්නේ නැහැ මේ වංචක ධර්මයක් විදියට ක්‍රියාත්මක වෙනවා කියලා නැති මොකද හදිස්සිය. අනාංශයේ ධර්මය අහන්න පටන් ගත්තට පස්සේ මොය සෝතාපන්න එතනම අපි ඒ ඉලක්කය තමයි අපිට තිබුණේ. දැන් නම් එහෙම හිතන්නේ නැහැ. ඒ මොකක් කර ගන්නවද කියන්නේ? ඔව් ඒ කියන්නේ දැන් අර කල්පනාව කොච්චරක් වෙනවා අපි වයසයි දැන් ඒ වයසින්ද ඒකෙදී ඉතාලම පොඩි දෙයක් තමයි ඒකෙන් කරන්න පුළුවන් මේ
මේකේ සාරය ගන්න මේ සාරය ගන්නකොට එකකනේ. දැන් අපි හරියට ගත්තොත් එහෙම මම කියන්නම්කෝ දැන් මේකේ අපිට තියෙන ප්‍රශ්නයක් තියෙනවා. අපි ගොඩාක් දේවල් දන්නවනේ ධර්මයේ. අපි දැන් මේ අපිටම උත්තර දේශනා 10,000ක් විතර දැන් පොත් තියෙනවනේ සංයුත්තංගුත්තර මධ්‍යම. හරි. ඕකේ. අපි එක සූත්‍රයක් ගන්නවා. අපි ඒක විස්තර වශයෙන්ම තියෙන කියන්න කේමක සූත්‍රය. ආර පුතජන වික්ෂුන් ඔක්කොම රහත් වෙනවනේ. හරි. දැන් ඕකේ මුළු ධර්මෙම නැද්ද? තියෙනවනේ කියන්නේ රහත් තුනේ. එහෙනම් ඕකේ ඉගෙන ගත්තොත් මදිද? හරියට. දැන් අර ඔක්කොම නැහැ. දැන් මම අර බුදුරණවහන්සේ ශික්ෂාපද රකින්න බෑ කිව්වෙත් වගේ මම කියන්නේ. ශික්ෂාපද රකින්න බෑ කියවනේ. දැන් අර මුකුත් ඕනේ නැහැ. කේම සූත්‍රය ඉගෙන ගන්නවා. දැන් ඒක එයන් කේම සූත්‍රය විතරයි. දැන් ඉගෙන ගන්න ඉස්සලාම මොකද කරන්නේ? මට අරව ගූබ් එක. කේම සූත්‍රය තමයි ඉගෙන ගන්නවා. ඉස්සලාම මොකද කරන්නේ? ඒ සූත්‍රෙ මුලමඳාක සේරම ටික දැන් එතකොට දැන් අර ඔක්කොම අතහැරලානේ. දැන් මේක වැදගත්කම උපරිම තේරෙනවනේ. දැන් මේක හොඳට ඕනකම ඉන්නේ නැද්ද මේක ඔක්කොම ටික හොයන්න අධ්‍යයනය කරන කටපාඩම් කරගන්න මේකේ තියෙන තේරම ටික ගන්න අර ගොඩක් කරන්නේ එකයි තියෙන්නේ. දැන් ඒක හොයනකොට දැන් ඒක අර්ථ හොයා ගන්නන්න මේ එක්ක ප්‍රශ්න කරනවා මම ඕන වෙන එක. මේක බලන්න. දැන් මේක හොයා ගන්න ඕන මම කරනවා කියනවා. එතකොට දැන් නිකම්ම පෙළඹෙනවා තව එකකට යමු වෙනවා. හැබැයි මේක හොයන්නේ. මේ කාරණා හොයන්නේ. එතකොට මේක එක කාරණාව එක්ක හරියට හොයන්න අර කරුණු ඕන වෙනවද නැද්ද? එක කෙනෙක් ගොඩක් නෑනේ. එකයි. කේම දුටු විතරයි. එක කාරණාවක් හරියට කරන්න අර බුදුන් වහන්සේගේ මුලින් ඉඳන්ම කියන්නේ. ඒක ලේසි කියන්නේ. ඒක ලේසි. අන්න ඒක තමයි මේ ඔක්කොම ටික දෙන්නේ බුදුන් වහන්සේ. ඒ කියන්නේ එක කාරණාවක ඒ සියලු දේ අන්තර්ගතයි. ඒක හොයාගන්න ඒක හරියට ඒ විදිහට කරන්නේ අර ඔක්කොම දැන් මම සාමාන්‍ය සූත්‍ර පිටකේ කියන එක මට උපරිමයෙන් බලලා දෙන උපරිමයෙන් ඒක මම කාලයක් ඉඳලා මගේ කැපවීම මම කරපු එක. දැන් සාධාරණ අය වහන්සේ කර හැංගීම සාධාරණ අය වහන්සේට මේ එකක් කරන එක. හැබැයි අර මුලමයි. එකක් එක්ක අර මුලමයි. එතකොට ප්‍රශ්න හිතන්න හැම එකම හොඳට එනවා. ඒක දැනෙන තව වටිනකම තමයි අර අසරණ බව කියන ඔය අසරණකමට වඩා ඔය අසරණකම කියන එක හිඟන්නක් තියෙනවා. මේ අසරණකම ජීවිතේ ඉදිච්ච ඒක ඕනේ නැත්නම් නැහැ. ඒකේ තමයි ඉස්සලා ඉන්නේ. ඉස්සලා හැබැයි අසාමාන්‍ය එකකින් ඉන්නේ නැහැ. අසාමාන්‍යයි ඉන්නේ කවුද? බෝධිසත්වරු කවුද? බුද්ධ පරිබ්‍රාජක කියලා වගේ අය ඒ වගේ නෙමෙයි ඉන්නේ. එයාලම යෙදිච්ච දේත් එක්ක යටන භවයේ. ඒ කියන්නේ මේ ජීවිතය කියන කාරණාව එක්ක නෙමෙයි. ඒ කියන්නේ ජීවිතයේ සමස්තය කියලා ගත්තහම අපට අර විඳවන කාරණාව වෙනවා. ඒක නැතුව අපි හිවීමේ කියන අසරණ භාවයක්. අසලින් ඒකට හයියන්න ඕන. අතනින් දැන් එහෙනම් ඔයා මේක කරන්නකො අසරණයිනේ. ඉතින් එහෙනම් නිදහස් වෙන්න ඕන මෙන්න මේකත් පොඩ්ඩක් අන්න එතන අසරණ භාවය තමයි ප්‍රධානම අසරණ භාවය. කිසිම නිස්සාරයක් නැහැ කියන කාරණා. කිසිම සාරයක් නැහැ කියන කාරණා. දැන් අරක එක ගත්තාම අපිට එන අරමුණෙක් හරි අපි ඉන්නවනේ. එන අරමුණෙක් හරි අපි ඉන්නවා දැන් අපි මම ගත්තොත් එහෙම දිගනක සූත්‍රය. දිගන කිසිම දෙයකට කැමති නෑ. ඉතින් කිසිම දෙයකට කැමති නැති දෙයකට කැමති ඉන්නේ. අසරණ භාවය කියන කාරණාවේදීම එකට හැමැත්තෙන්නේ. ඒ කියන්නේ අසරණ භාවය එක හිතන්නේ නැද්ද? දැන් අසරණ භාවය කියන කාරණාව අර එකක්වත් වැඩක් නැහැ. වැඩක් නැහැ කියන එක. ඒක හොඳයි. ඒකනේ ඒක මෙහිතන්නේ. නැත්නම් ඒක දැන් අපි හිතමුකෝ ඔන්න අපි ඉන්න මොකක් හරි වැඩ නැත්නම් අපි අතහරිනවා වැඩ නැත්නම් මොකක් කරේ. ඒක මේක අසරණ භාවයක් දලා මේක කිසි අර්ථයක් නැතහරින. අතහැරියා නම් ආයෙ පැත්ත යන්නේ නැහැ. වැඩක් නැහැ කියන එක ආයෙ දිගටම යන්නේ. ඒක අතහැරලා නැහැ. වැඩක් නැහැ කියන එක අතහැරලා තියෙන සනික දිගටම යන්නේ. නැද්ද?
ඒක රින්ග. ඒක අතහැරලා නැහැ. ඉතින් ඒක හරියි. ඒක හොඳයි. ඒකවල සැබෑ අසරණ භාවයකට වෙන්නේ නැහැ. අර යෙදීමත් එක්කයි සැබෑ අසරණ භාවයකට වෙන්නේ. ඒ කියන්නේ යෙදීම කියන්නේ ජීවිතයේ යෙදෙන කරුණක්. ඒ කියන්නේ මම ඉඳලා මට බාහිරව ලැබෙන නොලැබෙන දෙයක් නෙමෙයි. අනිකර යෙදීමේ අසරණ භාවය. අන්න ඒක යන එක තමයි සැබෑ විමුක්ති කාන්තිය කියන්නේ. හැබැයි ඕක රුකුලක්. ඒ කාමයේ ලැබගන්න දිනවනේ. ඒක රුකුලක්. රුකුලක් වුණාට මේ පැත්තට යමු වෙනකොට අර කැලෙලා ඉන්නවා. ඒ කැලේ නැති වෙන්නයි අර කාරණාව තියෙන්නේ. ඒකම අලංකාරා මුද්දකරම් බුද්ධ වගේ අය ගත්තාම අසාමාන්‍යමයි. අසාමාන්‍යමයි. එච්චර දෙයක් හොයලා තියෙනවා. දැන් අර මම අර කියාගෙන ආවේ අර විදිහට මේ ඒ ප්‍රතිපදාය කියන්නේ ඒක බුදුම සාධාරණත්වයක් තියෙනවා. බුදුරණවහන්සේ මේක තව හෙව්වා. දැන් යාලත් ඔකේ පංචපාස්කන්ධයක් කියන කාරණාව බැලුවා. රූප වේදනා සංකාර විඥාන කියන එකත් එක්ක. ඒවා ඉක්මවන්නේ කොච්චි එයාලා වෙනින් වශයෙන් ඉක්මෙව්වනේ. රූප වේදනා සංකාර වෙනම ඉක්මෙව්වා. රූප නේ වේදනා සංඥා සංකාර විඥාන වෙනම ඉක්මෙව්වා. රූපේ වෙනම ඉක්මෙව්වා. එහෙම වෙන වෙන ප්‍රතිපදා තියෙනවා. හැබැයි යාලා කාටවත් බැරි වුණා. අර යෙදෙන එක දැන් අර අමද්දස්සේ මොකක් හරි ආය අපි ඉන්නවා කියන්නේ. ඔන්න යෙදෙන එකේ කාරණාව අල්ලගන්න බැරි වුණා. දැන් මම කැමරාසිර කිව්වේ අසරණ බවයි කියලා යෙදෙන එක තියෙනවා. ඔන්න යෙදෙන එකේ ප්‍රශ්නේ අල්ලගන්න බැරි වුණා. ඒක විතර ඒක තමයි බුදු කෙනෙක් හොයන්නේ. නැත්තම් අපි යනවා දැන් අර සීනි පැන්හයි කියන කාරණාවේ හොයන්න කියලා මෙතන ඇත්ත කියලා දෙයක්වත් නැත්te කියලා දෙයක්වත් නෑ. යෙදෙලානේ. ඒක අල්ලගන්න බෑ. මෙතන කිසිවක් නැහැනේ. යෙදෙලානේ. ඒක අල්ලගන්න බෑ. මෙතන මම කියලා දෙයක් නැහැනේ. යෙදෙලානේ. ඒක අල්ලගන්න බෑ. ඔන්න ඕක තමයි බුදුරණවහන්සේනම පහළලා මම අර හැම වෙලෙම කියන්නේ යෙදීමට විතරක් හිතන්න. සීනි පැණි කියන යෙදීමට විතරක් හිතන්න. එච්චරයි. අපි යෙදිලා ඕනේ මේකේ ඇත්තම නැහැනේ මොකක්වත් මම කියලා දෙන්න. දැන් මොකද? යෙදීමට හිතලා වෙන එකක් අල්ලගත්තද නැද්ද? එන්නට ඕන නැත්තේ. දැන් මම අර ටික කිව්වේ මම කියන කාරණාව නෑ කියන කිව්වේ ධර්මයත් එක්ක හිතන්න ඕන නිසා. හැබැයි එන්නට ඕන නැත්තේ. එහෙනම් කො මොකක්ද මම? ඒ ප්‍රශ්නයක් නෙමෙයි. අවංක ප්‍රශ්නයක් නෙමෙයි. අවංක ප්‍රශ්නයක් ආවනදී ඒ ප්‍රශ්නෙකම ජීවිතේ. අන්න එනවා කිං කුසල කරේටි කියන්නේ. අවංක ප්‍රශ්නේ හැම වෙලෙම. කිසිම උත්තරයක් නැහැ. අතලදී ගත්තොත් එහෙම සීනි පැන්තල් කියන එක ඇත්ත මම කියලා දෙයක් නැහැ මේක බොරු කියලා. එතනදී හොයන්න ඕනේද? මම නැහැ කියලා ගත්තද? මම නැහැ කියලා ගත්තා. අන්න ඒක තමයි අර නොචස්ත නොචමේසියා කියන කාරණාව. අනත්තයි කියන කාරණාව ගත්තා කියන්නේ. දෘෂ්ටි. හොයන්න ඕන කාරණාවනේ. හොයන්න ඕනේ එදීමනේ. මොකක්ද එහෙනම් මේ? සාධාරණ ප්‍රශ්නේ දැන් අපි අර බුදුරණවහන්සේගේ ධර්මයෙන් කැලලක් ගත්තාම තමයි වංචනික වෙන්නේ. සාධාරණ නැත්නම් දැන් අපි අවංක මම ඉන්නෝනේ. ඒකෝට දැන් මම ඉන්න බව හම්බෙන්නේ. එහෙනම් මොකක්ද මේක? මම කියන එක මොකක්ද මේ? තමා කියන එක මොකක්ද මේ? සීනි බැඳලා කියන එක මොකක්ද? එහෙනම් ඒකේ අවංක ප්‍රශ්නයක්. ඒ කියන්නේ හැම එකක්ම හොයන්නේ. ඔය අවංක ප්‍රශ්නේ ඉන්න ඕනේ මිසක් මෙතන දාගන්න ගියොත් මෙතන මම කියලා දෙයක් නැහැ කියලා. මෙතන තමා කියලා දෙයක් නැහැ කියලා. ඒකේ රිංග ගන්නවා. මම අර උපමාව කිව්වෙම ඔය අසරණ භාවය ඉස්මතු කරලා ගන්න. සත්‍යවාදී අසරණ භාවය ඉස්මතු කරලා ගන්න. අන්න නැමීමේ කෘත්‍ය අනුගත කර ගැනීමේ කෘත්‍ය තහවුරු කරනවා. ඒක මුළු ජීවිතේ යෙදෙන හැම එකක් එක්කම හිතනකොට ඒක උපරිම දැනෙනවා. ඒ උපරිම දැනීමත් එක්ක තමයි ඇත්තට මුළු ජීවිතය ගැන අපි හැම එකක්ම නෙමෙයි අපි හිතමුකෝ අපට ජීවිතේ දැන් අපි සීනි පැන්ටහයි කියලා හිතනකොට ආයි හිතන එක ගැන හිතන්න දෙයක් නැහැ නේද? ලැබගත් නැත්තම්. දැන් සීනි පැන්ටහයි කියලා හිතන කාරණාවේ මොකද්ද එතකොට මේ මම කියන කාරණාව හිතන්න දෙයක් නැහැ. ඒක අල්ලගත්තා කියලා. ඇයි මේක අල්ලගත්තනේ ප්‍රශ්නයක් තියෙන්නේ. මේක ප්‍රශ්නයක් නැතුව ඇත්තනේ මෙතන මම කියලා දෙයක් නැහැ කියලා දාගත්තා නම් අල්ලගත්තා. හැබැයි මේ මොකද්ද එහෙනම් මේ? මොකක්ද එහෙනම් මේ කියන කාරණාව අල්ලගත්තා කියලා හිතන්න දෙයක් නැහැ. ඒ ප්‍රශ්නේ තියෙනවනේ. ප්‍රශ්නේ තියෙන නිසා ඒක අල්ලගත් එකක් කියලා හිතන්න ඕනේ නැහැ. එයාට හිතන්න එකක් තියෙනවා. එයාට උත්තරයක් නැහැ.
අල්ලගන්න එකක් නැහැ, läගගන්න එකක් නැහැ. ඒ කියන්නේ යෙදීමේ läගගන්න එකක් නැහැ. läගගෙන ඉන්නේ නැතිලා නැහැ. ඒක හරි. නමුත් läගගෙන ඉන්නේ උනාට එයාගේ යෙදීමේදී එයාට läග ගන්නවා කියලා එයා තුලින් එන්නේ නැහැ. එයා තුලින් läග ගන්නවා කියලා එන්නේ නැහැ. ප්‍රශ්නයක් නෙවෙයි. මම දැන් කුඩල්ල දුක කියන කාරණාවෙක් හොයන් යනකොට ප්‍රශ්නයක් තියෙනවා. ඔවුනේ මෙතන මම කියලා දෙයක් නෑ. ඒක හැබැයි සාධාරණයි තරහ යන එක රාගයෙන් කතා වෙන්නේ. ලෝකේ කාමයක් මොකද සාධාරණ එකක් අල්ලගත්තා. ඒ දැන් තරහ යන්නේ නැති මෙතන ඕනේ මෙතන මම කියලා දෙයක් නෑනේ. මට මේක බොරුවක් නේ. ඒතකොට සාධාරණ අරක අතහැරනවනේ. ඒ දුක අතහැරෙනවා. ඒ දුක අතහැරිලා අල්ල ගන්නවා. මොකද්ද? ඒක නැති බව අල්ල ගන්නවා අන්න කාමයන්ගේ ඉක්මීමක් අල්ල ගන්නවා. නැත්නම් වෙන මොකක් හරි දෘෂ්ටියක් නෙවෙයි ලෝකෙම මත ඔක්කොම දෘෂ්ටිනේ. හැබැයි අර ප්‍රශ්නේ ඉතුරු වෙනවා නම් අල්ලගන්න එක නැහැ. අල්ලගන්න එක නැහැ කියන්නේ එයාගේ යෙදීමේ අල්ලගෙන තියෙන බවතත් පැවැත්මක් එක්ක. නමුත් එයා තුලින් එයාට හිතීමේ කෘත්‍ය ඉස්මතු වෙනවා. අන්න එතනදී අසරණ භාවය ප්‍රකට වෙනවා. ඕක මුළු ජීවිතේම අපි එතනදී අපි ඒ සීනි පැන්දහයි කියන කාරණාවෙන් ඉගෙනකොට අපිට මොකක්ද එනම් මේ කියන කාරණාව නම් ප්‍රශ්නයකට ඉතුරුනේ ඒක නම් මොකක්ද ඒ කාරණාව කියන එක අරමුණක් කියලා ගන්න ඕනේ නැහැ. මොකක්ද ඒ කාරණාව කියලා අපිට අරමුණක් නේ තාම හිතවිල්ල ඒක ගන්න ඕනේ නැහැ. ඇයි ගන්න ඕනේ නැත්තේ? ප්‍රශ්නයක් තියෙනවා. läග ගැනීමක් නෙමෙයි තියෙන්නේ. ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අරමුණක් කියලා ගන්න ඕනේ නැහැ. ඊළඟට වෙන කාරණාවක් හොයන්න ඕනේ. ඒකේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අරමුණක් කියලා. හැබැයි ප්‍රශ්නයක් නැතුව අපි ගත්තා නම් ඕනේ මෙතන මම කියලා දෙයක් නැහැ, තමා කියලා දෙයක් නැහැ කියලා අන්න ඒක අල්ල ගන්න ඕනේ. මොකක්ද? මෙතනත් ආය අල්ලගත්තා මේක කියලා ඒක හිතන්න වෙනවා. ඇයි ප්‍රශ්නයක් ඉතුරුනේ නේ? උත්තරයක් ආවා. මොකක්ද ආ උත්තරේ? මෙතන මම කියලා ගන්න එක වැරදි කියන උත්තරය ආවා. මෙතන තමා කියලා ගන්න එක වැරදි කියලා උත්තරය ආවා. ඒ උත්තරය ආවනම් ඒක හිතන්න වෙනවා මෙන් අල්ලගත්තා කියලා. එහෙම නැති වුණා නම් හිතන්න ඕනේ නැහැ මේන් අල්ලගත්තා කියලා. ප්‍රශ්නේ එහෙම තියෙනවා. මොකද සත්‍යවාදී චින්තනයේ රහතර නැහැ. මග බලලා නැහැ. ඉතින් ඒ දැන් අපි උපරිම මට්ටමෙන් කතා කරන්න කිව්වොත් එහෙමයි එතනත් අල්ලගෙන ඉන්නේ කියලා. ඒ මොහොතේදී මේ බුදුරෝ ඕනේ මේ මග බලලා බලන්න. නේ? ඒ දැන් එයාට අනිකරම දැන් අපිටම සීනි පැන්දා කියන කාරණාව හිතන් යනකොට මෙතන මොකද්ද මේ ප්‍රශ්නයක් මේක මොකද්ද මම කියලා හිතන එක අරමුණක් කියලා ගන්නකොට දැන් අපි ඒකත් හොයන්න යනවා කියලා කියන්නේ. ඒ කියන්නේ බුදුරු නැතුව මේ ලෝකේ රහතන් වහන්සේලා ඉන්නවා. ඉතින් මොකක් පිටන්න නැති එකනේ එයාලගේ තියෙන්නේ. එහෙම වෙන්න ඕනේ නැහැ. අර නැමියාව ඇති කරගන්න විතරයි අර ගන්න ඕනේ. එතකොට අපි මොකක් හරි යෙදෙන එකක් එක්ක අර විදිහට හිතනවා කියනවා නම් ඒ උපමාවත් එක්ක අරගෙන උපමේයත් එක්ක දැන් හිතද්දී මේ ඒකට එයාගේ කියන ඇත්තටම එයා හිතනවා නම් ඒ කාරණාවෙන් දැන් ඔන්න මේ එයාට අර විදිහට සීනි පැණි රහ කියන කාරණාවක් ගන්න බෑ. එතකොට දැන් එයාට ප්‍රශ්නයක් එනවානේ. කියන්නේ සාමාන්‍යයෙන් මේ එතන මේ අපේ සාමාන්‍ය ඉදීමක් එහෙම හරි විදිහට එක කාරණයක් අල්ලගෙන හරියට හිතුවොත් එහෙම ඒ කාරණාවෙන් එයාට නිකන් අර උත්තරයක් දෙන්න බැරි ප්‍රශ්නයක් තියෙනවානේ. එතකොට හොයන්න දැන් ඒ ප්‍රශ්නේ තමයි ඉතුරු එක. නේද? මේ අර අවබෝධයක් කියන එක නෙමෙයි ප්‍රශ්නයක් කියන්නේ. දැන් අපේ නිකන් සාමාන්‍ය පුද්ගල ජීවිතෙන් හිතපුවාම ඉතුරු වෙන ප්‍රශ්නයක්. එතකොට දැන් අපි හිතමුකෝ කිරි එකක් බොන එක ගැන හිතනවා. එතකොට දැන් ඒක හිතුවම දැන් හරි හිතුවම තේරෙනවා ප්‍රශ්නයක් කියන එක. ඊළඟට අපි හිතමු උදාහරණ බුලත් පිට ගැන හිතනවා. බුලත් පිට ගැන හිතනකොට දැන් කිරි එක නොවුනට දැන් කිරි එක හිතපු විදිහටමනේ මේක අරමුණ විතරනේ වෙනස් වෙන්නේ නේද? ඉදීම විතරනේ වෙනස් වෙන්නේ. මේකෙන් ආපු ප්‍රශ්නේනේ ආයෙ හිතෙන්නේ. ඒකෙත් තියෙන එකමයි. ඒකවල දැන් අපිට දැන් මම කියන ඒ තීම් හැම එකම බලන්න එපා කියන එක නෙවෙයි කියන්නේ. නමුත් ඊට පස්සේ එයාට දැන් තේරෙනවනේ දැන් මේකේ වෙනසක් නෑ. තීන්නේ ප්‍රශ්නයක් කියන එකත් තේරෙනවනේ කලින්. ඒ කියන්නේ අර හිතන්න නැතුව ප්‍රශ්නයක් කියලා ගන්න කියන එක නෙවෙයි කියන්නේ. මම කියන්නේ ඇත්තටම හිතුවොත් එහෙම
ඇත්තටම හිතනවා නම් මේ හිතනකොට මේ අරකට ප්‍රශ්නයක් ඉතුරු වෙනවා මිසක් ඊට පස්සේ මේ අර එහෙම එකක් වගේ තමයි මතකයි. ඔව් ප්‍රශ්නයක් ඉතුරු වෙන්න ඕනේ. ඒ විතරක්මයි දැන් අර මම හැම පැත්තම හිතන්න ඕනේ නැත්තේ ප්‍රශ්නේ ඉතුරු වුණාට ප්‍රශ්නේ හැටියටම දැනිලා ඒ කියන්නේ අසරණ භාවයෙන් යොමු වෙන්නේ. ඒක නිසා තමයි අනිත් කරුණු එක්ක හිතන්න ඕනේ නැත්තේ ප්‍රශ්නේ ප්‍රශ්න හැටියට දැන් අතරම ගත්තොත් මම උදාහරණයක් කියන්නම්කෝ දැන් ගණන් හදන්න කැමති තියෙන කෙනෙකුට ගානක් තියනවා කියන්නේ හදන්න එයාට ගාන හදනවා හැරෙන්න වෙන එකක් නෑ ජීවිතේ. මොකද එයාට එච්චරට මේ ගානට කැමති. එහෙනම් ප්‍රශ්නයක් තියෙනවා නම් එයාට ඒක එක යොමු වීමක් කරන්න වෙන එකක් තියෙන්න බෑ. එහෙනම් ඒක මොකද්ද කියලා අන්න නැමියාව එක කාරණාවක් සීනි පෙන්හායි කියන එකනොත් නැමියාව ඇති වෙන්න පුළුවන්. ඒකෙන් මදි නිසා අනිත් කරුණු එක්ක හිතන්න මොකද අර උනා කියලා නැමියාව ඇති වෙන්නේ. ප්‍රශ්නේ ඉතුරු නැත් නැමියාව නෑ. අන්න එහෙනම් අනිත් කරුණු එක්ක හිතනකොට මොකද වෙන්නේ? එතකොට වැඩිපුර දැනෙන්නේ ඒ කරුණුමනේ. අන්න එතකොට නැමියාව වටිට වැඩි. නැත්තම් අරක හිතලා අමතක කරලා වෙන එක ඉන්නවා. දැන් අර ප්‍රශ්නේ නෑ නේද? ඒක නිකන් ඔලිය හිතලා දැම්මනේ. දැන් අරක එක්ක හිතනකොට මොකද ආයෙත් ඒකම එනවා. ආයෙ එකක් හිතනකොට ආයෙත් ඒකම එනවා. දැන් එන්නේ läග ගන්න නෙමෙයි හොයන්නමයි හැම වෙලේම. නැත්තම් එකක් හිතුවත් හරිය වෙන එක läග ගන්න ඉන්නවා. අර හිතීමේදී සිදුවෙච්ච වැඩේ වෙන්නේ නැහැ. එහෙනම් ඒක වෙන්න අනිවාර්යෙන් අර ඒ කියන්නේ එකේනොත් වෙනවා. ඒක කියන්නේ ඒකේ උදාහරණයක් දීලා ඒක හිතන්න ගෙනනෙත් වෙනවා. හැබැයි ඒක වෙන්නේ නැත්තම් අපි අනික් කරුණු එකක් හිතලා එතනදී අරක උපරිම දැනෙන තත්ත්වයකටපත් වෙන්න ඕන. එහෙනම් එයා ඒකත් එක්ක අනිවාර්යෙන්ම නැමීම සිදු වෙනවා. Right. Jadi orang dengan lagi orang itu sebenarnya kalau nak ni, yang dibuat sama lagi masih nanti kurang lagi dia sekian ni kurang lagi ni kurang lagi sama ini kai become nuedi masih ke yang kita itu pasti nanti kita juga rupanya ini orang lagi ni එතකොට කාය ජීවිතේ මේ කුණල් ප්‍රශ්නේ කාය ජීවිතේ එනකොට කාය ජීවිතේ ප්‍රශ්නයක් එනකොට ඒ ප්‍රශ්නේ මේ කුණල්ලා ඒ තමයි දෙකම නොවීමත් එක්ක නිස්සාරක් කියන්නේ හිතන්නේ ඒ නිස්සාරයේ ඒ කාය ජීවිතේ ඒ වෙන මොහොතේ නිස්සාරක් වෙනවා. ඒ නිස්සාරක විතර හිතන්නේ මොකද ඊට පස්සේ කාය ජීවිතේ අය මොකක් කරේනවා කෙනෙකුට ධර්ම හිතන්න වෙලා නැහැ මේක ඉස්සරහ කිව්වොත් ඊට පස්සේ නම් ධර්ම හිතන්න ඕන කියලා හිතන්න ගත්තාම ඒක හිතන්න ගත්තාම නේද සෝන ඊට පස්සේ අපි ඉන්නට ඒ කියන්නේ මේ රූපනේ නිදි මනෝරමයෙන් හිතන්න වෙන්නේ දැන් අපිට මගේ කායික ජීවිතය වගේ ඉස්සරහ හිතලා ඊට පස්සේ ආයෙත් කෙනෙකුට අයම මොකක් ප්‍රශ්නයක් ආවොත් හරි හරි දෙකින්ක් ආවොත් ඉස්සරහ හිතනවා ඊට පස්සේ මේ ධර්ම හිතන්න මොකක් හරි අවස්ථාවක් වෙලාවක් ඊයක තිබුණ වෙලාවක ඊට පස්සේ හිතනවා සුප්පනේ ඒ හඳුනා ගැනීම ඒ විදිහට හිතනවා එතන ඊට පස්සේ ආයෙත් කියවනේ අර ඒ හිතන්න ගත්තම හිතට අරමුණක් වෙනවා කියන එක ඒක අතාරින්නේ ඒක හරියන්නේ ඒක අතාරින්නේ කියලා ඒක විපාක ගන්න කියලා එන්නේ මට තේරුනේ පදරන්නේ කියලා ඊට පස්සේ හිතනකොට දැන් නිකන් කිව්වේ ඒක දැන් අර ප්‍රශ්නෙම අරගෙන කල්පනා කරන වෙලාව මේ සමා කියන එකයි ඒ ගුණලගේ ප්‍රශ්නේ දෙකම යෙදෙන්නේ නැත්නම් මොකද්ද ඉස්සරහට හිතන්න ඕන ඊට පස්සේ හිතන්න ඕන මේ රූපනේ හඳුනා ගැනීම ඒ විස්තරය. ඒ කියන්නේ මට ඔක්කොම තේරෙනවා. ඒකෙන් තව දෙකක් තියෙනවා. දැන් ඒ අසරණ භාවයත් එක්ක නැමිලා ඒ කියන්නේ ඒක උපරිම අසරණ භාවයක්. ඒ කියන්නේ නිස්සාරත්වය කියන එකට නිස්සාරත්වය එනවා මොකක්ද මේ හිණක් කියලා. ඒ කියන්නේ හරි අර ශූන්‍යත්වයක් එනවා කියලා කියන්නේ. නිකන් අර නිකන් මේ අර එකට කියන්නේ නිකන් මොකද්ද මට මේ ළඟදිත් කවුරු හරි ඔබ කැමරාසෙත් කියවා ඒක මොකක්ද දෙකක් අර මේ නිකන් 아무තු මේ නිකන් හිස් බව නිකන් ශූන්‍යත්වය අර නිකන් 아무තු මේ දැනෙන අසරණකම ඒ කියන්නේ නිකන් අසාමාන්‍ය අසරණකම
එතනදී ඒ ඕනෑකමටයි අර කාරණාව හිතන්නේ යොමු වෙනවා කිව්වට පස්සේ. ඒ ඕනෑකම නැතුව අරක ගලපන්න ගියොත් ගැලපෙල්ලක් කරා. ඉතින් තරමක. ඔව්. ඒක ගැලපෙල්ල. ඒක අපි ආයෙ තව ලකුණක් දාගන්න එක. අරක ආපු තැනදී තමයි එතකොට නැමිලා. එතකොට කිසිම පිළිසන්නක් නැහැ. දැන් අපි අර මේ ලිස්ට් එක දැම්ම ගමන් මොකක්ද වෙන්නේ? අපට නැමෙන්න ඕනේ නෑ. ඒ කියන්නේ අර කල්යාණ මිත්‍රයෙක් නැමුණා කියන සම්මාදිට්ඨියේ පූර්වංගේ වෙන්නේ නැහැ. සම්මාදිට්ඨියේ පූර්වංගේ වෙන්නේ නැහැ. අපි අරක දාගත්තට පස්සේ. උපරිම මම අර වෙනේවත් හිතන්න කියන්නේ ඒක. උපරිමම අසරණ භාවය, අන්ත අසරණ භාවය ඒක දැනිලා නැමුණට පස්සේ තමන් ගන්න කාරණාවක් නෙමෙයි රූප වේදනා සංකාර විඥාන කියන එක හිතන්න කියන එක. තමන් ගන්න කාරණාවක් නෙමෙයි. අර නැමියාවට තමයි කියන්නේ මෙහෙම පොඩ්ඩක් හිතලා බලන්න. අන්න එතරම් බුදුරණවහන්සේ ධර්මයේ දෙන තියෙන්නේ. එහෙම අතවර කරපන්න කිව්වොත් එහෙම බෑ. හැම මොකද කියන අපට උපරිම ඒ කියන්නේ ඒක උපරිම දැනුණා නම් උදාහරණයක් කියන මෙහෙම මේකෙදි මම දන්නේ ලේසියෙන් වේද කියලා. දැන් අපිට දැන් ඔයාලට ඕන කෙනෙකුට chance එකක් තියෙනවා. මම ඒ කියන්නේ දේශනාවක් නැති වෙලාවක මම සූත්‍රයකුත් දැන් සූත්‍රය බැලුවා කියන එකත් ඉතින් මම ලයිව් වැඩසටහනක් නැහැ නේ. ඒතරත් ඉතින් හදිසි අවස්ථාවක් ගානක් නැහැ. අපි හිතමුකෝ මෙහෙම මොනවා මේ කාරණාවක් කියනවා මේ අපිට අමදස්සිත සරපෙන්නස්ට කරලා. දැන් මොකද කරන්නේ ඔයා? කෙලින්ම දුවගෙන එලා මට කියනවනේ. ඒක කොහොල් කල කියන්නේ ඉච්චර කලබලයක් හදිස්සියක් දැනනවනේ. ඉච්චර අන්ත අසරණ භාවයක් කියන්නේ මොකක්ද උපරිම දෙයක් දැනෙනවනේ. ඔන්න ඔය වගේ වෙන්නට ඕනේ. ඔයිට වඩා වෙන්නට ඕනේ. දැන් එතකොට දේශනාවක් තිබ්බත් ඇවිල්ලා කියනවනේ නැද්ද? එතනත් ඇවිල්ලා කියනවනේ. එතකොට ඔයාට ඊට වඩා දෙයක් දැනෙන්න ඕනේ. ওই ප්‍රශ්නෙට. අන්න අසරණ වෙනවා. අනිසාන සවස්තාවට පස්සේ අහන්නනේ. නැත්නම් මේ පස්තිසාන අසර වැඩසටහනක් දැන්නේ පස්සේ අහන්නනේ. අසරණ නෙමෙයි. අසරණ නෙමෙයි. අසරණ අන්න ඊට වඩා වෙන්නට ඕනේ. ඊට වඩා අසරණ අපි සමදස්ති සර්පයන් නෑනවද? ඒකත් ගන්න බෑ. ඊට වඩා ඔය හිතීමේ කෘත්‍ය හරියට වුණා නම් ඔන්න ඕකයි හරියට හිතන්නේ. මම ඒකත් දැන් දුන්නේ උදාහරණයක්. උපමාවක්. හරියට අසරණ භාගය වුණා නම් එයාට වෙන ජීවිතේ මොකුත් නැහැ. කිසි දෙයක් නැහැ ජීවිතේ. එච්චරයි. අන්න එතන ආවට පස්සේ මම කියලා දෙන පංච පාස්කන්ධ නැත්නම් ඔය බයන සංකාර විඤ්ඤාණ නැත්නම් මොකක් හරි මම කියලා දෙනවා නම් මොකක් හරි ඒ ආපු හිතපු විදිහත් එක්ක අන්න ඒකයි නැතිතන තියෙන්නේ. එතකන් අර හිතන්නට. ඒක හැබැයි මේ ඒක එන්නත් හොඳක් තියෙන්නේ. අද ගානහද කිව්වනේ නිසා යන්න ඕනේ. නෑ එහෙමත් නෙමෙයි. ගානහද කිව්වනේ යන්න ඕනේ. එහෙමත් නෙමෙයි. ඒක උපරිම දැනෙන්නට ඕනේ. එතකන් අන්තසරණයි. එතකන් ඕනකම නෑ. පොකොටින්ම කිව්වොත්. ඕනකම නෑ. ඒ කියන්නේ බුදුරණවහන්සේගේ ධර්මයේ ඕනකම නෑ. නිවැරදිම ඕනකම නෑ. ඉතින් දැන් අපි ඒ උපමාවම අරගෙන ගත්තොත් දැන් ඒකෙන් මතුවෙන දෙයක් තියෙනවා ගන්න. ඒකෙන් දැන් අන්තිමටම අපිට ඒ කියන්නේ සත්‍යවාදී විදිහටම මේ සීනි හෝ නිරා හෝ කියන කාරණාවක් ගැන කතා කරන්න බෑ. එතකොට ඒක ඇත්තම කියන කාරණාවක් නෙමෙයි. සත්‍යවාදීවම සිද්ධ වෙන එකක් නෑ. ඒ කීම කියන්නේ. ඒ කියන්නේ ඒක තුල මේ අසත්‍යයක් නැත්තම් ඒ හිතන රටාව මොනවා හරි විදියකට ලැබිලා මම ඉදෙන්නේ නැහැ කියලා හරි සතුට වෙලා හරි එහෙම බවක් හරි නැතුව පොඩියට හරි නැතිලා මේ ඒක හරියට සිද්ධ වුණා නම් අර ඒ සිද්ධ නොවි රූප වේදනා සංඥා කියන කතන්දරය වලට යන එකත් වැරදි. අනිකරන්නේ. ඊළඟ එක තමයි දැන් ඒ
දැන් ඒක උදාහරණයක් එක්ක එදා කතා කරේ සමග ඒ උදාහරණයක් එක්ක අනුගත වෙනවා කියන කාරණාව තියෙනවා. එතකොට මේ එතනින් කියන්නේ ඒක හරියට ඒ චින්තනයේ මතු වීමම තමයි කලින් විතර යොමු වීම කියන කාරණාව මේ කියන්නේ ඇත්ත කතාව. කියන්නේ අර නැත්තම් අර අපිට තියෙන්නේ අර දැන් අර න්‍යාය දාලා බලන එකක් නේ. සියල්ල කලින් විතර මත කියන මේ වචනනේ ඒවත් තියෙනවා. එතකොට දැන් අපි දැන් ගුරුවරයා හැටියට හිතන එකක් නෙවෙයි. දැන් ගෙදර හිටියොත් අම්මා තාත්තා ගැන හිතනවා. බැලලා හිටියොත් නෝනා ගැන හිතනවා. ඒ විදිහේම එකක් නේ. කියන්නේ ඒක මම දකින්න ගන්නද නිකන් අර කාමයේම හොඳ එකක් වගේ. කියන්නේ හොඳ කාම කියන වචනේ තේරම කැමැති කියන කාරණාවක්. අර පංචකාම කියන කාරණාව පෙන්වන්නේ අර සංකල්පමය රාගය කියන එකත් එක්ක. නමුත් කාම කියන වචනේ නිකන් කැමැත්ත කියන කාරණා. එතකොට මක්කර කැමැත්තත් එක්ක ඒක තමයි දැන් අර අපිට දැන් අර බුදුරජාණන් වහන්සේගේ දැන් අපි බලෙන් හිතන්න හදනවා ගන්න. දැන් කල්යනා මිත්‍ර භාවනාවක් කිව්වම දැන් භාවනාව අර විදිහට නිකන් කරන එකෙන් අර සානද කියන දේ කෙරෙහි යොමු වෙන ගෞරවයක් එනවා. මේ හැබැයි අපි හිතන රටාවේ නැත්තම් අරකින් ඉතින් කවදා හරි ඉඩක් තියෙනවා. කල්යනා මිත්‍ර භාවනාව සහ අර ආචාර්ය උපාධ්‍ය වත කියන එකෙන් කවදා හරි ඉඩක් තියෙනවා. මොකද කෙනා හරි කෙනෙක් එක්ක නම් ඉඩක් කවදා හරි ඉඳී තියෙනවා. හැබැයි අර හිතීම එන්නේ නැතුව කවදාවත් වෙන්නේ නැහැ. ඉඩක් විතරයි මම අර ඉඩක් කිව්වේ. අතරන් ටික තියන් ඉන්නවා. එච්චරයි. ඉඩක් විතරයි. නැත්තම් වෙන්නේ නැහැ. ඉතින් අර දැන් මම අර උදාහරණ තවත් ඊටර ලස්සනයි මේ මම ළඟට නෙමෙයි අපි හිතමු මේ සර්පෙක් දැස්ත කරාම මොකක් කරනවද මම ළඟට එලා හරියන්නේ නැහැ. වෛද්‍යවරයා කියලා ගන්නවා. ඒ කියන්නේ දැන් යන්නේම තනිකර වෛද්‍යවරයා ළඟටනේ. ඒ කියන්නේ වෛද්‍යවරයා ළඟට යන්නේ අනේ කියලා යන්නේ. අනේ මට මේක කරගන්නම දෙන්නේ. අන්න ඒ කියන්නේ එච්චරටම අන්ත වෙන්නට අසල ගන්නට. ඒ හිතීමේ ස්වභාවය උපරිමට ගියාට. ඉතින් සංවේදනාත්මකව අර දැන් ඒක හිතීමකින් නැමීම නදුරෙන්නේ නැමීම වෙනවා කියන කියනවා ඒක දැන් කොහොමද කියමු දැන් සාමාන්‍යයෙන් දැන් අර රූපේදීම ඒක ගැන හිතන්න බෑ හිතරුකින් නැමෙන්න කියන්නේ හිතන ගිහින් බෑ හිතන්න එදීමකින් නැමුණ දවස් තමයි හිතන්න පුළුවන්. දැන් ඊට පස්සේ අපි කියනවා යෙදීමකින් නැමෙන්නේ. එහෙනම් අරක නෙමෙයි. ඒ කියන්නේ මෙහෙම එකක් තියෙනවා. ඔය ඔක්කොටම උත්තරේ තියෙනවා. ඒ තමයි. දැන් මම ඉදම් ළඟදී කරපු එකනේ මම නැමෙන එක දෙවිදියකට කරන්නේ. දැන් මට මේ විදිහට කියන්න පුළුවන් මොකක් හරි පොඩ්ඩක් අහන්න කැමැත්තක් තියෙන නිසා. මෙහෙම කියන්න පුළුවන්. එතකොට එහෙනම් හැම එකදීම ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා. එහෙම පොඩි හරින ඒ කියන්නේ දැන් හිතීමත් එක්ක මාර්ගනුගතේ නැමීමට එන්න කලින් අර කල්යාණ මිත්‍ර භාවනාවක් එක්ක වැදගත්කමත් එක්ක නැමීමක් තියෙනවනේ. ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා ඔහොම හිත නැති. ඒ කියන්නේ දැන් ඉතර නැති. ඒ කියන්නේ අර සරහැම අසරණකමින් මාර්ගනුගත වීමකට නැමෙන්න ඉඩක් නැහැනේ. ඉඩක් නැතුව මම කියන කාරණාව එක්ක හිතාගෙන කියලා අක්කා ඉඳගත්තා කියන්නේ. ඒකත් ආයෙ නැමෙන්න ඕනේ. අර මූලික නැමීම තියෙනවනේ. නැත්නම් මේක හරිද? මෙහෙම අන්න ඒ නැමීම තියෙනවා. අවසරසන්ට සීනි උපමාව දක්වන සීනි උපමාව සාමාන්‍යයෙන්ද ආයත සාධකයෙන් අර කියන්නේ වීණා උපමා කරලා කියන එකත් ඒකට සමානයි. නෑ ඒක වෙනස්. ඔව්. එතන පෙන්වන්නේ වෙනම කාරණා. ඒක සම්පූර්ණ ධර්ම කාරණාවන්නේ පෙන්වන්නේ. ඒක ධර්ම කාරණාව පෙන්වලා පෙන්වන්නේ. දැන් මම මෙතන කිව්ව උදාහරණයක් එක්ක ජීවිතයක් දෙරියම. අතන තනිකර පෙන්වන්නේ ධර්ම කාරණාවක් එක්ක අස්මානී ඉක්මවීම කියන්නේ. එතකොට ඒක හිතන්නට ඕනත් අර මූලික ටික හිතලා. මේ ධර්ම කාරණාව හිතලා ඉවර වෙලයි ඒ කාරණාව හරියට පේන බින්දුක් මං රූපම් පේන පිටක් රූපේ ඒක කියන්නේ යම් කරුණක් කියලා. අන්න ඒ වගේ තමයි ධර්මපරියායක් එක්ක හිතීමට තව රුකුලක් වෙන්න මේ වීණෝප සූත්‍රය කියන කාරණාව කතා කරන්නේ. ඒ දේශනාව ඔව් ඒ කියන්නේ තනිකර මුල් ටිකක් එක්කලා තියෙනවා. දැන් මේ ඔක්කොම මේ තේරම කියන්නේ යම් කිසි හරි අහන ගතියක් යෙදුණා කියලා මට හිතෙනවා. අහන ගතියක් යෙදුණා කියලා හිතෙන නිසා
කියන දේ කරයි කියලා හිතන නිසා අර නැමෙන්න අසරණ භාවය ඉස්මතු කරවන්න. නැමෙන්න අසරණ භාවය ඉස්මතු කරවන්න. ඒ කියන්නේ මාර්ග නැමීමේ කෘත්‍යයට. දැන් අර කේමදාස විතරම කියන්නේ නැමිලා කියන ඒක තමයි මූලික ටික. ඒ මූලික ටික තිබ්බා කියලා මට කියලා දෙන්න පුළුවන්කම විතරයි තියෙන්නේ. මාර්ගයේ සිදුවෙන කෘත්‍යකින් නැමීම වෙන්නේ නැහැ. මාර්ගයේ සිදුවෙන කෘත්‍යකින් නැමීමට දෙන්න අර කරේ උපකාරයක්. ඒ කියන්නේ මට දැනෙන්නට ඕනේ මම කියන ඕන දෙයක් අහනවා කියන කාරණාව. ඒ කියන්නේ එච්චර විශ්වාසයක් තියෙනවා කියන කාරණාව. එතකොට හැබැයි ඒ මාර්ග කෘත්‍ය නැමීම නෙමෙයි. මාර්ග කෘත්‍ය නැමීම නෙමෙයි නැමීමක් තියෙනවා. ඒක එතනින් තමයි මට කියන්න පුළුවන්. එහිම හරියට එකක් තියෙනවා නම් දැන් ඔය හසින්දගේ ප්‍රශ්නේ නේ. මොකද්ද ඊළඟට අහන්න ඒ හරිය නෙමෙයි දෙනවනේ ආය අහන්න. කනස මේ කාරණාව මෙහෙම හිතනවා. තවන්නේ නැද්ද? ආය අහන්න. ආය ඒ කාරණු හැම එකම ආය අහන්න. අන්න එතකොට මම තව එකක් කියනවා. ඇත්තටම මේ දැන් බුදුරණවහන්සේ අද කිව්වේ අද දේශනාවේ තිබ්බේ සල් ගහට කිව්වනම් මේ සල් ගහ ඔබද ගහත පන්නනවා කිව්වා. සල් ගහ. කාරකාලියට කවර කතාවද කිව්වා. ඒ කියන්නේ එච්චරට බුදුරණවහන්සේ එක පැහැදිලි කරේ හරි වැරද්ද කියන මේ ඒක තේරුම් ගැනීමේ ශක්තිය තියෙනවා නම් සල් ගහට වතා පන්නන්න පුළුවන්. එතකොට දැන් අර දැන් අපිට උනන් ඒ හරි වැරද්ද කියන එක දැන් ඔයා අහන ප්‍රශ්නේදී ඔයා ඒ කරන එක වැරදිනේ. දැන් ඒ කියන්නේ අර එහෙම හිතන්න ඕනේ කියන එක වැරදි අරක හරි. දැන් ඒක ඔයාට බැරිකමේදී ආයෙ මගෙන් අහනවා. දැන් අන්න හරි වැරද්ද කියන එක හොයනවා හැබැයි. ඒක අපිට තියෙන ප්‍රාථමිකම දැන ඉඳලා යන්නේ. හැබැයි අසාමාන්‍ය විදියට නුවණ තියෙන කෙනාට එක තැනින්ම කෙලින්ම යනවා. එක කාරණාවෙන් යනවා. ඉතින් අපි මොකකට අහු වෙනවනම් අර නැමියාව ඒ කියන්නේ ලෝකේ මට්ටමින් කතා කරන්න කියන නැමියාව. ඒක තමයි බුදුරණවහන්සේ අර ඇත්තටම කුලප්පු වෙච්ච හරකේ කාම්බහම් කරන්න නාස්කණු දාන්න ඕනේ. අර ඇතා ගැන කියන්නේ ඇතා ළඟට ගෙනල්ලා ඇතාව කොච්චර මෙව කරනවද? ඔය කුලප්පු චාලකේ කාම්බහම් කරන නාස්කණු දාලා ගහලා එතකොට ඒ කටයුතු කරනවා තමයි ටික හික්මෙන්නේ. ඊළඟට හරියටම හික්මුණාට පස්සේ යහක් කියනකොට යනවා. ඔය හිතු කියනකොට ඔය ඉන්නවා. ඇයි? උපරිම හික්මලා. ඔන්න ඔය මට්ටමට හැදෙන්න ඕනේ. ඒ මට්ටමට හැදිච්ච තැනදී සම්පූර්ණයෙන්ම අර හරකට අයිති නෑ. හරකාගේ පාලනයෙන් නික්මිලා. හරකා අයිතිලා තියෙන්නේ ගපොල්ලට. ගොපල්ලගේ පාලනයට ගිහිල්ලා. අන්නේ වගේ තමයි. හරියටම හික්මුණා. අපි කියලා කියන කවුද? අපේ හිතේ වසගත්තේ. අපේ හිතේ වසගත්තේට අපි අයිති නැති වෙනට ඕනේ. අපි අයිති වෙලා තියෙනවා. ධර්මයත් එක්ක කල්යනා මිත්‍රගෙදීන්ට. පොඩ්ඩක්වත් අපේ හිතේ වසගත්තේට අයිති වෙන්නේ. අන්න ඒක තමයි සැබෑම ධර්ම මාර්ගය කියන්නේ. ඒසාරණය කියනවානේ මේ ආනන්දසාරණස් කියනවානේ මේ ඔබේ ආනන්ද මේ ආර්ථික පොලියාගේ කොහොමද ආලෝකිතයක් හයිනවනම් බයනවාසේ හිත පාවන්න නැත්නම් ධර්මයේ හිත පාවන්න ආයතේ හිත පාවන්න ඒක හිත පාවන්න සෝතාපන්න කරවන්න කියලා කියනවා. ඒ සෝතාපන්න වීමට උපකාර කරනවා. මේ ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒ කියන්නේ සෝනුරුවන් කියන අවිච්ඡප්පසාදේ. ඒ කියන්නේ ඒ කරුණු හතරෙන් කියවෙන්නේ සෝතාපන්න වීමට උපකාර කරන්නේ. එතකොට සෝතාපන්න වීම පිණිස දැන් ඒ කාරණාව යොමු වීම පිණිස අවශ්‍ය කෘත්‍ය සම්පූර්ණයෙන් තියෙනවා. අන්නේ කාරණාව කරවන්න. එතකොට ඒක කරවන්න අනිවාර්යයෙන්ම එයාගේ ඊදෙන දේ එක්ක එයා හිතන විදිහ එක්ක දැන් වෙන ක්‍රමයකට බෑනේ. සම්මාදිට්ඨිය ඇති කරන ක්‍රමෙ එයා හිතන එයා ඊදෙන විදිහත් එක්ක එයාට අන්න යොමු කරන්න ඕනේ. ඒකයි මේක දැන් ඇත්තට අමද්දස්ස මෙහෙම ප්‍රශ්න ඇහුවට ඒක අමද්දස්සට විතරයි. පොදුවේ අපි කාර්යයටම කිව්වට ඒක පොඩ්ඩයි යන්නේ. අනිත් කෙනාට. ඒ කෙනාගේ ප්‍රශ්නයත් එක්ක එයාට යන්නේ. දැන් ඔයාගේ ප්‍රශ්නේ වාට. හේමදාසිගේ ප්‍රශ්නේ කිව්වාසේ. පොන්නදිගේ ප්‍රශ්නේ. ඒ කියන්නේ ඒ ප්‍රශ්නය එයාට අවංකව එදෙන තැනත් එක්කයි. අරක අපට පොඩ්ඩක් හිතන්නයි තියෙන්නේ. ඒ කාලේ
දැන් මානකට 60ක් 500ක් රහත් වුණාද? ඉතින් බුදුරණවහන්සේගෙන් බණ අහලා බුදුරණවහන්සේ ඔක්කොම ස්වභාවය දැකලා මේ කාරණාව කියන්නේ. ඉතින් පුප්පු සාදර කාටද මේ සුපුමුද්ද කුෂ්ඨියට බණ කියන සුපුමුද්ද කුෂ්ඨිය විතරයි. එතකොට ඒ එනත් එක්ක විතරයි ඒ කියන්නේ එයාගේ හිතන දැන් මම අමද්දස්සි අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නේ අමද්දස්සි හිතන ක්‍රමයට එක්කෝ ඒක වැරද්දට එක්කෝ ඒක හරියටම. එතකොට ඒක ඉදුන් නැති කසින්තට ඒක ඉදුන් නැති පුන්නජිලක ඒමදස්සිට ඒ කාරණාව ඒ කියන කරුණ සම්පූර්ණයෙන් අනුගත වෙන්නේ නැහැ. හැබැයි පොඩ්ඩක් ඒක තියෙනවා. හිතන්න එක. සාති දික්ෂුවද අර ආවිදුක්තියක් ඇති වුණා කියන එක පොඩ්ඩක් කියන්නේ. ඒකේ ස්වාමීනාත් එහෙම වෙනවා මේ ඒකට ඇතුළත් කියනවා මේ භවයට සියතරලා යන මේකම විඤ්ඤාණ මේ අමන වෙන එකක් නෑ කියලා ඒ ආවිදුක්තියක් ඇතුළත් කියනවා. ඒකට පස්සේ අර ධර්මවාස්තේ කරනවා පස්සේ මේ චෝදනා කරනවානේ මම මොදියක් කියලා නෑ කියලා දන්නවද මේ කවුරුත් දන්නවද කියලා. ඔබත් එහෙම ධර්මවාස්තේ මොදියක් දේශනා කළා නෑ කියනවා. මේක විඥාන කියන්නේ පටිච්චසමුප්පාදයි කියලා නේද පටිච්චසමුපාදයේ ඉස්සන. ඒලාගේ චෝදනා කරනවා මේ පුරුෂයා මේක ඔබට බොහෝ කාලයක් දුක පිසු පීඩා පිණිස හේතු වෙනවා මේ වැඩේට මේ කරපු වැඩේ කියලා. මේක නොකරපු නොකියපු දෙයක් කිව්වේ කියලා. දැන් එහෙමනම් සාමාන්‍යයෙන් එහෙම වෙනවා දැන්. එහෙම කෙනෙක් කියනවා සමහර අය. ඒක මම අහලා කියන එක. දැන් සමාජයේ විඥානය කෙනෙක් බැලුවා පස්සේ විඥානය නැවත මෞකසකට දැස ගන්න පස්සේ ලබනවා. ඒක එතකොට ඒක ලෝකේ දෘෂ්ටියක් කියන එක එකක්. බුදුරණවහන්සේට ආවේනික ධර්මයේ කියනකොට මේ ලෝක දෘෂ්ටි හරියන්නේ නැහැ. දැන් බුදුරණවහන්සේ පෙන්වන්නේ මේ මහා තණ්හා සංකේතෝත්තම ඒකම ලෝකෙ පෙන්වන්නේ. අම්මා ඍතු වෙන්නට ඕනේ, ඊළඟට ගන්ධබ්බය එන්නට ඕනේ, විඥානීය බහැර. ওই කතාව කියනවනේ. බුදුරණවහන්සේම දේශනා කරනවා. ඊළඟට මේ පොට්ටපාද සූත්‍රයෙන් මොන විඥාන සෝත ධාරයක් ඥාන දර්ශනයක් කියනවානේ. ඕක මම හිතන්නේ මේ 181ද මන්ද. ඒකේ මම ඔක විස්තර කරනවා. ඔය කාරණාව අහනවා. එළම ඒකෙදි මම ඔක විස්තර කරනවා. විඥානේ බයින් බයිට. එතකොට ඒක ලෝකයේ තියෙන දෘෂ්ටිය හරි. බුදුරණවහන්සේගේ ධර්මයේත් ඒක වැරදි. අන්න ඒකයි තියෙන්නේ. බුදුරණවහන්සේ ඊතරොන කාරණාවක් කියන්නේ. දැන් ලෝකයක් යෙදිලානේ අපිට ඊළඟ ජීවිතයක් තියෙනවා, මේ ජීවිතයක් තියෙනවා, යන එකක් තියෙනවා. එතකොට ඒක මම ඉන්නවා ලෝකයක් තියෙනවා, ලෝකයේත් එක හරි. බුදුරණවහන්සේ ඊතරේ වන්නේ. ඒ බුදුරණවහන්සේ ධර්මයේත් එකයි වැරදි. ඒ කියන්නේ ලෝකයේ තියෙන දෘෂ්ටිය අර සබ්බාස්පත පැහැදිලි කරන්නේ. පුණ්‍ය පාප කර්මත් එක්ක යනවා කියන එක දෘෂ්ටියනේ. ඒ කියන්නේ ඒක අපි අර මේවා අපි මේ කියන්නේ මේ බුදුරණවහන්සේගේ ධර්මයේ වෙනස අපට වෙනස වෙනම එකක් බුදුරණවහන්සේ ධර්මයේ කියන්නේ. මේ ලෝකයේ තියෙන සිද්ධිය නෙමෙයි. ඉතින් විඥාන සෝතයක් ගැන කතා කරනකොට විඥානේ බහැ ගැනීම ගැන කතා කිරීමක් තියෙනවා. ඒක ලෝකයේ ඇත්ත. එච්චරයි. බුදුරණවහන්සේ ලෝකයේ ඇත්ත කියන්නේ නැහැ. ලෝකෝත්තර ධර්මයක් කියන්නේ. ඒක 180 ගහන්නකො. තමයි අවසන් අරගෙන අර කීසම් දැන් අර සැකේවල ආධුනික අපිට වෙලා දෙන්නේ ආධුනික මට්ටමින් ඔය අර හිතන්නෝන කියන එක අපි අර සමහරවිට ඒක වචනකින් අවබෝධ කරගන්න ඒකෙන් තමයි කරගන්නේ. ඔව්. ඒක කරලා දැන් එකගේ තේරුම් ගන්න තේරුම් එක දැන් සම්මත කිව්වට පස්සේ අයමත් අර විදිහට ස්වාධීනවත් හිතන්න යනවා. ඒක අයමත් ටික දවසක් යනකොට අයමත් කරකිලා ගෙදෙන්න තියෙන අයමත් අදින්න. ඔව්. එක පළවෙනි තැනින්ම කරන්නේ. ඔව්. ඒක තමයි සම්පූර්ණ වෙන්නේ ඒක. මොකද ඒක තමයි මල්ලි වෙන කෙනෙක් කියන්නේ දැන් අසාමාන්‍ය කෙනාට ඒක යනවා. ඒ කියන්නේ මේක මේ අයින් වෙන තියෙන අවස්ථාව නම් ඒ කියන්නේ මේක මේ අවබෝධ කරගන්න නෙමෙයි අවස්ථාවක් තියෙන්නේ. අපි මේ කොච්චර හිතුවත් මේ සුන්දර ලෝකයක් හිතුවට මේ අවබෝධ කරගන්න අවස්ථාවක් නැහැ. ඉතින් ආස්‍රවත් අවිද්‍යාව කියන්නේ. ඔක්කොම තියෙන්නේ අනවබෝධයටම යෙදීමක් මිස අපි හිතනවා මේ කොහොම හරි මේ කවදාවත් එහෙම වෙන්නේ මේකට මේ අර බුදුරණවහන්සේ නිකන් නෙමෙයි කියන්නේ අස්ලෝමය සීකට පල්ලා එවැනි එකකින් විදිනවා කියන මේ සූක්ෂමත්වය කියන්නේ නිකන් නෙමෙයි. හැම වෙලෙම තියෙන අයින් අවස්ථා මොකක් හරි ඉගෙනගෙනවා. ගැලවෙන්න ඉඩක් දෙන්නෙම නැහැ. ඉතින් එහෙනම් ඉතින් මේ බුදුරුවෝ නැහැ ලෝකෙ පහළ වෙන්නේ. ඒ කියන්නේ මේකට මම නිතරම කියන්නේ අසාමාන්‍ය කැපකිරීමක්. අසාමාන්‍ය වීරියක්. අසාමාන්‍ය යොමු වීමක්. ඒක මේ කයින් නෙමෙයි ඇතුලේ.
ඔන්න ඔය කාරණාව යෙදෙන තාක්කල් අපිට ඒ කියන්නේ අපි මේ හිතුවට දැන් මොන මහාන වෙලා දැන් මොන ධර්මය අහනවා මොන ධර්මයක ඊ අවබෝධ වෙන්නේ නැහැ. කවදාවත් වෙන්නේ නැහැ. මේක වෙන්න ඒ අදාළ හේතු කාරණා අපිට දැන් මෙහෙම හිතමු දැන් අපි මහාන වෙලා මේ කාරණේ එක හේතුවක් සකස් වෙගෙන යනවා කියලා මහක් ගන්න. එක පැත්තක්. දැන් අනිත් පැත්ත නැහැ. දැන් අපි හේතු තුනක් තියෙනවා කියලා සකස් වෙන්න හොඳටම එක පැත්ත සකස් වෙගෙන යනවා. දැන් මේක ඔන්න දැන් අනිත් පැත්තේ පොඩ්ඩක්වත් නැහැනේ. මේක ඔන්න ගෙවිගෙන යනවා. මේ ගෙවිගෙන ආයෙ දවසක වෙන එකක් මෝරලා යනවා. ඒකත් ගෙවිගෙන යනවා. ආයෙ දවසක අනිත් එක මෝරලා යනවා. ඒකත් ගෙවිගෙන යනවා. ඉතින් ඔක්කොම ගලා ගෙවිගෙන යනවා. ඉතින් එකක් දැන් කාටද මෙයාට අජාසත්තට ඔක්කොම ටික තිබ්බා. එකක් තිබ්බේ නැහැ. අර ඒක වෙනම එකක්. ආනන්තරිකක් වෙනම එකක්. ඉතින් ගියාකෝ අර ඔක්කොම තිබ්බනේ. සෝතාපන්න වෙන්නේ චින්තනය, විමුක්තිකාමීත්වයේ, සක්කු ලෞකික සම්මාදිට්ඨිය ඊළඟට මේ කියන්න පුළුවන් සෝතාපන්න වෙන්න අවශ්‍ය සේරම ටික තිබ්බා. වෙනම එකකින් හිත තිබ්බා. ඊළඟට පුස්ස නේද? පෙස්සට පෙස්ස කියලා කෙනෙක් ආවා. එයාම ඉඳගෙන ඉන්නවා. එයාට ඔක්කොම හැකියාව තිබ්බා. සේරම. ඊළඟට මොකද අනේ ස්වාමීන් මට වැඩ කටයුතු කරනවා යනවා ගිහිද. හරි. එච්චර. ඔතනම අවුලෙන් තිබෙන්නේ. අර ඔක්කොම එයාට ආන්තරික අපකාරමකින් වෙන්නේ නැහැ. ඔක්කොම ටික සම්පූර්ණයි. සෝදාපන්න වෙන්න සියල්ල එකෙමත් තියෙද්දි අහිමි වෙනවනම් මල්ලි. බුදුරණවහන්සේත් ලැබිලා බුදුරණවහන්සේගෙම බණ අහද්දි සෝතාපන්න වෙන්න උපරිම හැකියාවක් තියෙනවා. උතරම සෝතාපන්න වෙනවා. ඒත් නේ. කොහොම මගේ හැරිලා නැගිටලා යනවා. මොකද එයාගේ ඒ හිතන කතාව ඒ ඉලිච්ච විදියට විතරයි පුළුවන්. එයා පොඩ්ඩක් හරි වෙනස් වුණා නම් බෑ. නැත්නම් බුදුන්වහන්සේ බලන් තියාගන්න තිබ්බා. ඒකට බෑ. හැම වෙලෙම තියෙන අහිමි වෙන්නේ. පොඩ්ඩක්වත් නෑ. අහිමි හිතුවට අපි අවබෝධ කරගන්න පිටතට ළඟ වෙනව නෑ නේ පොඩ්ඩක්වත් නෑ. තන්නේ කර අහිමි වෙන පැත්තට තියෙනවා. ඒ නිසා අපි සම්පූර්ණයෙන්ම මේ හැම එකක්ම බල බලන්න වෙනවා. එහෙම හිතනකොට නම් අසරණ බව දැනෙනවා හොඳට. නැවෙන්න ඕන කියන එක අනුගත වෙන්න ඕන කියන එක. ඒක දැන් සමහර අය ඉන්නවා. ඒ කියන්නේ ඔක්කොම සම්පූර්ණ වෙලා ඉඳි ආයි මොකුත් ඕනේ මේ එක බලපදයක් එවනම් ඇති අර පොත් බුදුරණවහන්සේගේ ධර්මයේ පොත්වල තියෙන්නේ. ඒව හොයන්න පොඩි දෙයක් කරා නම් ඇති. ඇයි අර ඔක්කොම සම්පූර්ණ කරගෙන හැමදේම හරි. පුණ්‍ය සත්‍ය හරි, හින්දනේ සේරම හරි. ඔක්කොමත් එක්කන්නේ. ඒක අසාමාන්‍යයි. බුද්ධ පරිබ්‍රාජකයා. ආව උඩක් කට්ටිය ඉන්නවා.